තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. ප්‍රශ්න සාකච්ඡා කරමු. පොඩි කාරණාවක් කියන්නම් මේ. ලස්සනයි නේද? උදේ ධාතු මොකද්ද මේ කාලකාරාම සූත්‍රය. ඇත්තරම මේ ඥානීය නුවණ අවබෝධය සත්‍ය දැකීම මේ සියල්ලක්ම අපි මේ හිතනා වගේ එකක් නෙවෙයි. ඒ කියන්නේ සම්පූර්ණ වැරදි කියමනන්නේ අපි හිතන එක. තමා වැරදි බව දකින සත්‍ය. කොහොමද තමා දකින්නේ? තමා වැරදි බව දකින සත්‍ය තමා කොහොමද දකින්නේ? ඒක මේ 아무තු කියමනන්නේ. දකින්න බෑනේ. දකින්නවා නම් ඒක තමා වැරදි කියලා දකින සත්‍යයක් වෙන්නත් බෑනේ. තමා හර නිසානේ තමා වැරදි කියලා හරි මොකක් හරි හම්බෙන්නේ. එහෙනම් ඒක වෙනමම ඉතින් එවැනි ධර්මයක් හොයාගත්ත බුදු කෙනෙක් අවබෝධ කර ගැනීම නම් ඉතින් අසාමාන්‍යයි. ඒක ඉතින් පසේ බුදුරණවහන්සේට අදාළයි. ඉතින් එහෙම හොයාගෙන එහෙම අවබෝධ කරගෙන කියන්නේ බලන්න එහෙනම් විමුක්තිකාමී සමාජය කියන එක කොයි වගේ සමාජයක්ද කියන එක. විමුක්තියක් හොයන සමාජයක් අසාමාන්‍ය සමාජයක්. මේ අපි හිතනවා වගේ මේ සමාජයක් නෙමෙයි. විශාල නුවණක් ඇත්තට මේවලට තියෙනවා. විමුක්තිකාමීන්ට. ඒ කියන්නේ ලෝකයේ කෙනෙක් දැන් බුදුරණවහන්සේගේ ධර්මයේ කතා කරන්නේ මාර්ග නුවණක්නේ. එයාලට විශාල ලෝකයේ නුවණක් තියෙනවා. ඉතින් ඊට එහා ගියප එකක් බුදුරණවහන්සේගේ ධර්මයේ මම අර දවල් අර කියපු උපමාව කොහෙවත් කියලා නෑ නේද? මම අසෝචි උපමාව නෑනේ. ඒ උපමාව මම පොඩ්ඩක් කියන්න මට තව පොඩ්ඩක් මතක් වුණා ඒකේ ඒ උපමාවේ කරුණ ටික. දැන් නුවණයි ඊළඟට දැකීමයි රැවටීමෙන් මග වැඩිමයි නුවණින් අහුවීමයි ඒක හරි අමුතුයිනේ. නුවණින් අහුවීම කියනකොට නුවණින් අහුවීමයි නුවණින් එතර වීමයි අනුවණින් භාවිතයයි ඔය ඔක්කොම ටික හම්බ වෙනවා මේ උපමාවේ. ඒ තමයි ඔන්න පුංචි බබාලා චූටි බබාලා හරි කැමති අසුචි තලන්න. කැමති නැද්ද? හරිම කැමති. අසුචි තලා අසුචි ඇඟේ කටේ ගාගෙන පුදුම සතුටක් ලබනවනේ. හරි සතුටුයි. ඒක අපිරියයිද? නෑ. ගඳයිද? නෑ. හරිම මිහිරි, හරිම සුන්දරයි, හරිම ජොලි. නේ? ලොකු අපි තලන්න නෙමෙයි. කෙන්දක් ගෑවෙනවට අකමැති නේද? කෙන්දක් නෙමෙයි. ගඳක් එනවට අකමැති නේද? එතකොට දැන් ලොකු අපිට අසුචි කෙන්දක් තියා ගඳක් කෙන එකටත් පිළිකුල් කියන්නේ අසුචි ඇත්තටම ගඳයි පිළිකුලයි ඔක්කොම තියෙනවනේ. අසුචි ඇත්තටම එහෙමනේ. ඒක පොඩි එකා නොදන්නවා කියවට පොඩි එකව කෑවොත් එහෙම පොඩි එකා විනාශ වෙලා යනවනේ. ඒක ඇත්ත. නමුත් ඒ ඇත්ත පොඩි එකාට හම්බ වෙලාද? අඩුම එක වැරදි කියලා හම්බෙලාද? දැන් තාත්තලා අම්මලා නම් ඔන්න අසුචි තලතලා ගාගන්නේ නෑ ඒව හොඳ නැතුව ඇති ඈ. එහෙම හම්බෙලාද? නෑ. එහෙම හම්බෙලත් නෑ. වැරද්දක් හම්බෙලත් නෑ හරි කියලා හැබැයි සතුටි හරි කියලා හම්බෙලා. යාලට හරිනේ. ඒක වැරදි නෑ. දැන් අපට වැරදි. අපි කිසිදු වෙලාවක අසුචි ගඳක් එක්ක ඉන්නවත්
අසුචි ස්පර්ශයක් එක්ක ඉන්නවත් හැඟීමක්වත් නැහැ නේ අපට. දැන් අපි අසුචි ගඳකුත් නැතුව අපට තියෙද්දි අසුචි ස්පර්ශයක්වත් නැතුව අපට තියෙද්දි අපට අසුචි ගැන හිතීමක් දැන් නැහනේ. නැහනේ. අසුචි ගැන හිතීමක් නැති වුණාට අසුචි හොඳයිද? නැහැ. ආය හොඳයි කියන හැඟීම් මාත්‍රයක් හරියනවද? නැහැ. අසුචි ගැන දැන් අපට අසුචි හම්බුනේ නැති වුණත් ගඳ ආවේ නැතත් අසුචි පිළිබඳව තියෙන අර අපිරියාව අපලිකුල ඒ කියන්නේ ඒ ස්වභාවය එහෙමමයි. හැබැයි අර පොඩි එකා අසුචි වල ඉද්දිත් ඒ ස්වභාවයක් තියෙනවද? නැහැ. ඒකයට හොඳයි සතුටුයි. දැන් ඔන්න අපි අසුචි ගොඩක ඉඳ ගන්නවා. දන්නේ නැහැ. අසුචි ගොඩක ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉද්දී අසුචි ගොඩක ඉඳගෙන ඉන්න බව නොදන්නාකම නිසාම එවෙලේ යාට අසුචි පිළිබඳව හැඟීමක් තියෙනවද? නැහැ. අසුචි ගොඩක ඉඳගෙන හිටියාට අසුචි ගොඩක ඉඳගෙන ඉන්නවා කියලා හැඟීමකුත් නැති කොටත් අසුචි පිළිකුල් කියන සිතුවිල්ලක් තියෙනවද? ඒත් නැහැ. අසුචි ගොඩක ඉඳගෙන ඉන්නේ අසුචි ගොඩේ ඉඳගෙන ඉන්නවා කියලා හැඟීමකුත් නැහැ. අසුචි කියන්නේ නරක අපිරියා දුගත දෙයක් කියලා හිතවිල්ලකුත් නැහැ. හැබැයි යාට අසුචි ගොඩේ ඉඳගෙන අසුචි වලම ඉද්දිත් අසුචි කියන්නේ දුගඳ අපිරියා ජරාවක් කියන ඒ වැටහීම නැති වෙලාද? ඒක නැති වෙලා නැහැ. ඒක නැති වෙලා නැහනේ. දැන් මොකද වෙන්නේ? එක පාරටම ගඳ එනවා පස්ස බලනවා බලනකොට අසුචි නැගිලා දුවනවා. නැද්ද? එක පාරටම ගඳක් ආවත් දැනුණා බලනකොට අසුචි නැගිට්ටා දිව්වා හොදගත්තා ඔක්කොම කරා. ආයේ බලෙන් කියන්න දෙයක් නැහැ මේ අසුචි ඕන් අසුචි හොදගන්න. ඕකට හොදගන්න කියලා කියන්න ඕනේ. ඔන්න දැන් හොදගන්න. ඕක කියලා දෙන්න ඕනද? නෑ නෑ. මොකද වෙන්නේ? අසුචි කියන සිහිය ආවා. ඇයි? බෝධිය වෙලා. අසුචි බෝධිය වෙලා. අසුචිනේ එක. සිහිය ආවා. සිහිය ආව ගමන්ම අසුචි කියන චින්තනය ආවා. නේ? සිහිය ආව අසුචි කියන චින්තනය ආවා. ඒකේ ක්‍රියාව අසුචි වල ඉන්න ක්‍රියාවද අසුචි වලින් නැගිටින ක්‍රියාවද? අයින් වෙන ක්‍රියාවද? අසුචි වලින් අයින් වෙන ඌ ක්‍රියාවකට වීරියක් ආවා. නැද්ද කරේ? වීරියක් ආවා. නැත් අසුචි ඉක්මුණාම පුදුම ප්‍රීතියක්. නැද්ද? අර තිබිච්ච කාරණාව අයින් වුණා. අසුචි ඉක්මවීමේ සතුටක් ආවා. අසුචි ඉක්මවීමේ සැහැල්ලුවක් ආවා. අසුචි ඉක්මවීමේ සංසිඳීමක් ආවා. අසුචි ඉක්මවීමෙන් අන්න දැන් දෙක නැතිවීමත් එක්ක උපේක්ෂාවක් ආවා. ඒ දෙක සිද්ධ වෙනවනේ. අසුචි නොනත් එක්ක. අසුචි කියන කාරණා. පොඩි එකා වන්න අසුචි සලසලා ඉන්න එකෙක් ඉන්නවා. ඒ කෙනෙක්. හරි සතුටින්. තව එක්කෙනෙකුට අසුචි උඩ ඉඳගෙන ඉන්නවා අසුචි කියලා දන්නේ නැතුව. අසුචි උඩ ඉඳගෙන ඉන්නවා අසුචි කියලා දන්නේ නැතුව. ඒ පොඩි එකා කැමති අසුචි තලන්න. දැන් මේ පොඩි එකා අසුචි තලනවද? නැහැ. අසුචි කියලා දන්නේ නැහනේ. අසුචි කියලා දන්නේ නැහැ. ඒ නිසා අසුචි තලන්නේ නැහැ. දැන් අසුචි ගොඩක ඉඳගෙන ඉන්නේ. දන්නේ නැහැ, ගඳ නැහැ, මුකුත් නැහැ, තලන්නෙත් නැහැ. දැන් පොඩි එකාගේ අසුචි කැමැත්තනේ තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? පොඩි එකාට එක පාට දැනෙනවා අර ගිරිගිරි ගාන හද්දයත් එක්ක අසුචි කියලා සිහියක් එනවා. අසුචි කියලා සිහියක් එනවා. සිහිය ආව ෂෝක් කියලා දැන් මොකද කරන්නේ? අන්න අසුචිනේ. ෂෝක් කියලා ගන්නවා අන්න තලන්න පටන් ගන්නවා. නැද්ද? තලන්න පටන් ගැනීම සතුරු නැද්ද? සතුටුයි ප්‍රීතිය පුදුම සැහැල්ලුවන්නේ ඇඟි අසුචි ගෑවුනාට හරිම සැහැල්ලුවා. ඒකත් එක්කම ගිහලා දැන් හරිය සතුටින් අම්මලාටින් පෙන්නනවා වී හරි සතුටුයිනේ. එයාටත් 100ක් කියලා දැන් නැති තැනදී මං කිව්වේ. නැති තැන 100ක් කියලා. මම ඔය කරුණ ගොඩාක් කියන ඔය උපමාව කිව්වේ. ටිකක් නෙවෙයි ගොඩාක් කියන්නේ. දැන් උපමාව දිගට මම මේ කිව්වා. දැන් පළවෙනිම කාරණාව තමයි අසුචි බව නොදන්නා බාලයා අවිද්‍යාව හැටියට නොදන්නා බාලයා. අසුචි හැටියට නොදන්නා බාලයා අවිද්‍යාව හැටියට නොදන්නා බාලයා. අසුචි හැටියට දන්නා පඬිතයා අවිද්‍යාව හැටියට දන්නා පඬිතයා.
අසුචි අසුචි හැටියට දන්නා පඬිතයා, අවිද්‍යාව අවිද්‍යාව හැටියට දන්නා පඬිතයා. ඒ පඬිතයාට ආයේ කවුරුත් කියලා දෙන්න දෙයක් නෑ. අර අසුචි ගැන අහපව අර ලොකු එකනේ. ඒ වගේ පඬිතයාට අහපව කියලා දෙන්න දෙයක් නෑ. හැබැයි අවිද්‍යාව හැටියට පඬිතයා දැක්කට පඬිතයාගේ දැක්කා. ඒ දැක්ම කියන එක යෙදීම යෙදුන් නැති වුණාට දැකීමේ දැක්ම අයින් වෙලාද අයින් වෙලා නැද්ද? අයින් වෙලා නැහැ. ඒ කියන්නේ අපි හිතමු දැන් අපි හොඳ AC ගේක එක AC වාහනයක අසුචි තියා මොකක්වත් නැහැ දැන්. කිසි දෙයක් නැහැ. ෂෝක් එකට ඉන්නවා. දැන් එයාට අසුචි පිළිබඳ අසුචි නුවණ නැද්ද? තියෙනවා. සිතවිල්ල නැහැ. නුවණ තියෙනවා. අන්න ඒකට තමයි අවිද්‍යාවේ අවිද්‍යා ඥානය කියන්නේ. දැන් අපට අවිද්‍යාව ඥාන ලැබෙන්න ඕනේනේ. ඒ කියන්නේ වැඩේ තියෙන්නේ. ඒ කියන්නේ අපට ලබන දෙයක් හැටින් අපි ගන්නෙ. දැන් අපට දැන් ලැබිලාද අසුචි? දැන් අපි හිතනවා අපිට දැන් ඒ උපමාව ඒ කරුණ දෙක බලනකොට එහෙම ඉන්න තැනදී අපට අසුචි කියන දෙයක් හිතෙන්නෙත් නැත්නම් ලැබෙන්නෙත් නැත්නම් අපට අඩුම තරමේ හැඟීමක්වත් නැත්නම් අපට අසුචි ගැන කතා කරන්නවත් නැත්නම් දැන් අපට අසුචි වැරදි කියලා හැඟීමක්වත් තියෙනවද? නැති වුණාට අපේ දෘෂ්ටිය කිසි වෙලාවක අසුචි ජොලි කියලා නැහැ. අපි පොඩි එකා වගේ අසුචි තලන්නේ නැහැ කිසි වෙලාවක. හැම වෙලෙම තියෙන්නේ මොකද්ද? දෘෂ්ටිය අසුචි හිම. හැබැයි මොකුත් දෙන්නේ මට තියෙන එක නෙමෙයි ඒක වැටහීම. අන්න ඒ වගේ තමයි අවිද්‍යාව නුනත් එක්ක ඉන්න සේකයට ඒ වැටහීම එච්චර එයා දැන් කනවා බොනවා නානවා ඇවිදිනවා හැමදේම කරන කිසි වෙනසක් නැහැ. අර අපි අපේ වැඩේ කරනකොට අපට මුකුත් නැහැ නේද? අර අසුචි ගැන හැඟීම් මුකුත් නැහැ. ඒ වගේම තමයි සේක කිසි වෙනසක් නැහැ. හැබැයි අරගෙන නැතිලාද? නෑ ඒක නැතිලා නේ. අසුචි එන්න ඕනේ. ආප ගමන් තමයි මේ ප්‍රතික්‍රියාව වෙන්නේ. නැත්තම් නේ. ඊළඟ මම අසුචි කියන එක තරයේ ලොකු උදාහරණයක් එක ගත්තා මේ විදිහට. මොකද ඇත්තටම සෝතාපන්න කෙනාට ප්‍රශ්නේ රාගය ද්වේෂය කියන එකනේ. ප්‍රධාන ප්‍රශ්න අනික හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. එතකොට අසුචි උඩ ඉඳගෙන ඉන්න පඬිතයා. මම කියන්නේ වැඩි හිටියා. ඒ තමයි රාගයේ ද්වේෂයේ සේවනය කරන සේකයා. රාගය ද්වේෂයේ සේවනය කරන සේකයා. දැන් සේකයා දැනගත්තත් නොදැනගත්තත් සේකයා ඉන්නේ රාගයෙන් ද්වේෂයෙන්නේ. රාගයෙන් ද්වේෂයෙන්. අර වැඩි හිටියා දැනගත්තත් නොදැනගත්තත් ඉන්නේ අසුචි උඩනේ. අසුචි උඩ ඒ එකම ඉන්නේ. එතකොට හැබැයි අසුචි නුවණ කියන කාරණාව ඉස්මතු වුණා නම් අපි හිතමු දැන් දාඩිය වගේ දැනෙනවා කියලා ගණන් ගන්න නැහැනේ. හැබැයි අසුචි කියන නුවණාව නම් දාඩිය වගේ දැනනකොට ගණන් ගන්නේ නැහැ. අසුචි නුවණාවට අරන්දි මොකද වෙන්නේ? ඒ නුවණ එන්නෙම සිහියක් එක්ක. ඒකට සිහිය. අන්න ඒ වගේ තමයි ශේකයාට රාගය, ද්වේෂය හරි සේවනය කරද්දී මොකක් උපදිනව නැද? සිහිය වූ බෝධිඅංගය. සිහිය වූ බෝධිඅංගය. හැබැයි කාටද? ශේකයට. සිහිය වූ බෝධිඅංගේ ඉපදිච්ච ගමන් මොකද වෙන්නේ? මුකුත් ලබන්නේ නැහැ. ලබනවද අයින් වෙනවද? ඊතර වීමනේ මේ ධර්මයේනේ. ලබන ධර්මයක් නැහැ. සිහිය වූ බෝධිය ආවා. මොකද වෙන්නේ? අම්මෝ අසුචි. සිහිය වූ බෝධිය ආවා. ලැබුණ යෙදීම කියන එක ධම්මවිචය බෝධිය වුණා. ලැබුණානේ දැන් ධම්මවිචයන් අර ඉති රූපස් සමුදය කියලා කියන්නේ ඒකනේ. අන්න ධම්මවිචය යොමු වීම. සිහිය වූ බෝධියත් එක්ක ඉන්නවද ඊතර වෙනවද? ඊතර වෙනවා. වීරිය තියෙන්නේ මොන කෘත්‍යයත් එක්කද? ඊතර වීම දුවනවා මෙතනින්. ඊතර වීමේ කෘත්‍යයත් එක්ක අන්න වීරියක් තියෙනවා බෝධිඅංගය. දැන් ප්‍රීතිද නැද්ද? ප්‍රීති ලැබිලාද? ලැබිලාද ප්‍රීතිය හැමුනේ අයින් වෙලාද ප්‍රීතිය හැමුනේ? අයින් වෙලා ප්‍රීතිය. දැන් අපිට නම් ප්‍රීතිය හදාගන්න ලැබිලානේ නේ. ප්‍රීතියක් ලැබ. සැහැල්ලුද නැද්ද? සැහැල්ලු ලැබිලාද? අයින් වෙලා. සංසිඳීම නැද්ද? සංසිඳීම ලැබිලාද? අයින් වෙලා. උපේක්ෂාව වෙනකොට තිබ්බා නැහැ. දෙකම අයින් වීමයි උපේක්ෂාව කියන්නේ. අසුචි ටික හොදගත්තා ඉවරයි. දැන් අසුචි හැංගීමක් නැහැ. අන්න ඒ වගේ. තිබ්බා නැහැ.
තිබිච්ච එක නැහැ කියන එකත් එක්ක ප්‍රීති පස්සද්ධි සමාධි. තිබිච්ච එක නැහැ කියන්නේ දැන් අන්න අසෝචි උපමාව ඉතලා බලන්නකෝ. දැන් අසෝචි ටික හොදගෙන සේරම ඉවරයි. දැන් ගඳකුත් නැහැ සම්පූර්ණ පිරිසිදුයි. දැන් ඒකත් එක්ක තියෙන්නේ මොකද්ද? අන්න ප්‍රීතියයි සැපයයි සංසිඳීමකුයි. ඊළඟට අසෝචි තිබ්බා අසෝචි තිබෙන්නේ නැහැ. දෙකම නැති වුණාම උපේක්ෂාව. අසෝචි කියන කාරණා එක ඇලීම ගැටීම. නැත්නම් ඒක එක ඉඳීම ඒක එක නොඉදීම. දෙකම නැහැ. ඒකෙන් අයින් වීම ඒක බැහැ ගැනීම. දෙකම නැහැ. උපේක්ෂාව නෙමෙයිනේ කියන්නේ. බෝධි උපේක්ෂාවනේ. උපේක්ෂාවනේ දැන් අපට ගත්තොත් උපේක්ෂාව කියනවා. ඕකත් තිබ්බා ඕකත් තිබ්බා. අපි දෙකටම ෂෝක් එකට ඉන්නවා. නෑ නෑ ඒක නෙමෙයි. දෙකම නොයදීම කියන කාරණාවත් එක්ක උපේක්ෂාව. අන්න දැන් මම පෙන්නුවේ බුදුරන් වහන්සේ පෙන්නපු බෝධිය කියන කාරණාව බෝධියත් එක්ක බොජ්ජංග භාවිතයේදී ඊතර වීමේ කෘත්‍යය. දැන් බබාලත් එක්ක බලමු. බබාලාගේ දැන් බබාලා අසුචි තලනවනේ නේ. දැන් ඔන්න එක බබෙක් අසුචි තලමින් ඉන්න බබෙකුත් ඉන්නවා. තලමින් හතුටු වෙන බබත් අසුචි තලනවනේ. එතකොට අපි හිතමු යම් කිසි කෙනෙක් රාගයෙන් ඉන්නවා, ද්වේෂයෙන් ඉන්නවා, හැමදාම හරි සතුටින් ජීවිතය ගත කරනවා. ෂෝක්නේ. ජීවිතේ ෂෝක් නැද්ද? හරිම සතුටුයි ජීවිතේ. සතුටෙන්ම ජීවිතය ගත කරනවා. කම්සප විඳිමින්, අරගල කරමින් හැම එකකම සතුටෙන් ජීවිතය ගත කරනවා. තව කට්ටියක් ඉන්නවා ඔය එකම ඉන්න જાතියක් ඉන්නවා. අද ඉන්න જાතිය. ඒ තමයි දැන් මේක අමාරුයි ටිකක්. අයින් වෙන දඟලන જાතියක් ඉන්නවනේ. ඒ කියන්නේ රාග දේශයත් එක්ක මේක ප්‍රශ්نين අයින් ඉන්න අන්නේ જાතිය ගැන මේක පොඩ්ඩක් ඉතින් චූටක් හිතෙයි. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. අන්නේ જાතිය මේ වගේ. දැන් පොඩි එකාගේ හැඟීම තියෙන අසුචි තලන්නමනේ. හැඟීම තියෙන අසුචි තලන්නමනේ. දැන් පොඩි එකා අසුචි ගොඩේ ඉඳගෙන ඉන්න උට අසුචි කියලා හම්බෙලා නැහැ. අසුචි ගොඩේ ඉඳගෙන ඉන්න අසුචි කියලා හම්බෙලා නැහැ. අසුචි හම්බ වුණත් හම්බ නොවුණත් පොඩි එකාගේ තියෙන අසුචි තලන්න ඕන කියන එකමයි. නැද්ද? අන්න ඒකමයි. එතකොට මේ ලෝක සත්‍යයට නිවන් දකින්න ඕනෑ කිව්වත් විමුක්ත වෙන්න ඕනෑ කිව්වත් මොනවා වෙන්න ඕනෑ කිව්වත් මොකක් ලෝකෙ පෙරලන්න මොන විදිහට කල්පනා කරත් මොකක් තියවත් තියෙන්නේ අවිද්‍යාව එක්ක ඉඳීමමයි. අවිද්‍යාව දැනීම නෙමෙයි. අවිද්‍යාව එක්ක ඉඳීමමයි. පොඩි එකා අසෝචි නැති වුණාට අසෝචි හොඳයි කියන නෝනත් එක්ක ඉන්නේ. දැන් පොඩි එකාට ඔන්න එකපාරට අසෝචි ගොඩේ ඉඳන් ඉන්නකොට දැනෙනවා අන්න ඒ පැතර අවසන් අසෝචි ෂෝක් කියලා. දැන් මොකද ඉන්නේ? ඒකේ ඉඳගෙනම හොඳ නිසා දැන් මොකද්ද කරන්නේ? දැන් මේක හොඳයි. ඔන්න දැනගත්තා සිහියක් කෙලමුණා. දැන් මේ මෙව්වා අසෝචි. අසෝචි කියන වචනේත් නෙමෙයි එතන දාන්න තියෙන්නේ. නිකන් හොඳ දෙයක් නේ. අසුචි ඒ කියන්නේ යාට නිකන් අසුචි අපි අසුචි කියන්නේ හොඳ නෑ කියන කාරණාවත් එක්කනේ. අසුචි තමයි. නමුත් හොඳ නැති අසුචි නෙමෙයි. ඒක හොඳ අසුචි. එතකොට යාට තියෙන හොඳයි කියන කාරණා. ඉතින් දැන් මොකද වෙන්නේ? අසුචි. දැන් ඒ අසුචි වල අර ඒ වටිනාකම හම්බ වුණා. දැන් තලනවනේ. දැන් ඒකේ ඉඳීමටද යන්නේ ඒකෙන් අයින් වීමටද යන්නේ? ඒකේ ඉඳීමට. ඉඳීමට වීරියක් තියෙන. වීරිය කියන්නේ ඒකත් එක්ක යෙදෙනවා. ඒකත් එක්ක දැන් සතුටුද නැද්ද යාට? ඉඳීමත් එක්ක සතුටුයි, සැහැල්ලුයි ඇඟ හැමතැනම ගා ගන්නකොට, ඊළඟට සංසිඳිලා ඇඟ හැමතැනම ගා ගන්නකොට නේ. දැන් ඔක්කොම අර ක්‍රීඩා දැන් මේ ක්‍රීඩා ඉවරනට පස්සේ මොකද වෙන්නේ? දැන් අර සතුටට එහා ගිහිල්ලා හරි අර නිකන් අමුතු උපේක්ෂාවක්. ඒ කියන්නේ හරි අර මේ සැනසීමක්. ඒ කියන්නේ අර ඒකට එහා ගියපු නිකන් අර මේ තියෙනවනේ දැන් අර සතුටු වෙන ගතිය ඉක්මවලා නිකන් අර මේ ඔය දැන් අම්මලා එහෙම ආවට පස්සේ අර හතුටු වෙන්නේ නැහනේ. නිකන් දැන් ගානක් නැතුව ඉන්නව නේද? ගා ගත්තට සතුටකුත් නැහැ. ගානකුත් නැහැ. අර වින්දන නැතුව හොඳට ඉන්නවා. අන්න ඒ වගේ දැන් අර අඥානකම්මනේ තියෙන්නේ. අඥානකම තියෙද්දිම සිහියක් උපදිනවා. ලෝකයට උපදින්නේ නැද්ද? අඥානකම තියෙද්දිම සිහියක් උපදිනවා. සිහිය තියෙන ඥානෙකද අඥානෙක. අඥානෙ අවබෝධය නැති එක. හැබැයි එතන බෝධියක්ද නැද්ද?
ඒකට බෝධියක්. ඒකට බෝධියක්. ඇයි දැන් එයාට ඕන නැති එකත් එක්කනේ. ඒකට බෝධියක්. හැබැයි අපි ධර්මයක කතා කරනකොට කියන්නේ ඊතර වීම කතා කරනකොට ආයි තව එකක් නැහැ. ඇත්තට බොජ්ජංග 14 නේ 7යි තියෙන්නේ. 14 නේ 7යි. දැන් මේක කතා කරන්න තියෙනවානේ ලෝකේ බොජ්ජංගයි ඇත්ත බොජ්ජංගයි කියලා එකක්. ඒකයි 14ක් තියෙන්නේ. නැත්තම් කොතනක බුදුරණවහන්සේ පරියාය සූත්‍රය හැරෙන බොජ්ජංග 14ක් කියලා තියෙනවද? නෑ. බොජ්ජංග තියෙන්නේ 7යි. ඉතින් ලෝකයේ එක්කෙනෙකුටත් බොජ්ජංග නැති ඒකත් බොජ්ජංගනේ කොහමද? එයාගේ බෝධියත් එකංගනේ. ඉතින් ඒ නිසා බෝධිංගයක් තියෙනවා. නැත්නම් බෝධිංග තියෙන්නේ එකයි 7යි. 14ක් නෑ. නමුත් අරබතත් එක්ක කතා කරද්දී බෝධිංග 14. දැන් ඒකත් එයාගේ බෝධියක්. ඇයි දැන් එයාගේ ඒ ඉඳීමේ කියන කාරණාව එක්ක ලැබීමේ කියන කාරණාව එක්ක එයා සතුටු වෙන. දැන් මේ සතුටු වීම අසෝචි තැලීමෙන් සතුටු වීමේ කැමැත්ත තියෙනවනේ. ඒක නැද්ද? තියෙනවා. Tamanට මොනවා හෝ ලැබීමේ සතුටු වීමේ කැමැත්ත නැද්ද? තමන් වින්දනයක් ලබන්න දැන් කාමයේ අතහැරලා ඒ ඔක්කොම ටික අතහැරියා. නමුත් තමන් වින්දනයක් ලබන්න කැමැත්තක් තියෙනවනේ. සීල් රැකලා සමාධිය වඩලා සිහිය පුරුදු කරලා හොඳට නුවණක් යයි මොනවා හරි වඩාගෙන ඒ කියන්නේ තමන් හිතන පැත්තේ ඕ ලබන්න සතුටක් තියෙනවා. ඒ ලැබීමේ සතුටත් එක්ක මොකද වෙන්නේ? අන්නේ ලැබීමේ සතුටත් එක්ක ඒ හැඟීම දැන් ඉස්සරහ ඒ හැඟීම තියෙනවා ඈ. තිබීමෙනු සිහිය එන්නේ. දැන් අපි හොතාපන්න වෙන්න ඕනද නැද්ද? අපි රහත් වෙන්න ඕනද නැද්ද? අපි සතර දුකින් නිදහස් වෙන්න ඕනද නැද්ද? අපට පංච උපාස්කන්ධය අවබෝධ කරගන්න ඕනද නැද්ද? අපට පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න ඕනද නැද්ද? අපට මාර්ගය උපදවා ගන්න ඕනද නැද්ද? අපට සමාධිය දරා ගන්න ඕනද නැද්ද? ඉතින් මේ ඔක්කොම අපට ඕනනේ. දැන් මේ මොකක් කරන්නද අපි හැක්කම හොයන්නේ? අපට මොනවා හරි ඒ කියන්නේ අපි සතුටු කරන්නේ නෙමෙයි හදන්නේ. අන්න ඒක තමයි අඥානකමේ අඥානකම බව නුවණ නැති එක. අඥානකම කියන නුවණ නැතිකම. ඒ කියන්නේ අවිද්‍යාවේ අවිද්‍යාව බව හම්බ නොවීම. ඒ කියන්නේ තමාට මොනවා හරි ලබන්න. ඒ කියන්නේ අර මුලම නැති එක. මුලම නැහැ. ඒතර මුලම නැහැ කියන කාරණාව එක්ක දැන් මොනවද උනට ඕන නැත්තේ? අර දේවල් ගන්න ඕනේ නේ. මොකක් පාදක වෙලාද ගන්නේ? අඥානකම පාදක වෙලාද ඥානීය පාදක වෙලාද? ඉතින් ඒකත් එක්කනේ ඔක්කොම නේ. වෙන මොකුත් එක්ක නෙවෙයි. අඥානකම පාදක වෙලා සෝතාපන්න වෙන්න ඕනේ, රහත් වෙන්න ඕනේ, පංචපාස්කන්ධි උදේවයි දකින්න ඕනේ, පටිච්චසමුප්පාදය දකින්නට ඕනේ, ආයතන දකින්නට ඕනේ, මාර්ග ගන්න ඕනේ, බොජ්ජංග ගන්න ඕනේ. මොකක් මත පාදක වෙලාද? අඥානකම මත පාදක. දැන් ඔන්න සිහිය උපදිනවා. මොකටද? අඥානකම එක්ක. හැබැයි එයාගේ තියෙන්නේ මොකක් එක්කද? එයාගේ කතා කරන්න තියෙන මොකක් එක්කද? ඥානිය එක්කනේ. එයාගේ ඥානිය එක්කනේ. එයාට කතා කරන්න. නමුත් මේ තියෙන්නේ අඥානකම එක්ක. එයාගේ ඥානිය එක්ක. එයාගේ බෝධිය එක්ක. එයාගේ බෝධිය කියන කාරණාවක සිහිය පිහිටනවා. මොකටද දැන් මේ යන්නේ? හොඳට ඉඳලා බලන්න යන්නේ මොකටද කියලා. තමන්ට සිල් රකින්න, තමන්ට සමාධිය වඩන්න, තමන්ට පංචපාස්කන්ධ තේරුම් ගන්න, තමන්ට පටිසමුප්පාද තේරුම් ගන්න, තමන්ට ධාතු තේරුම් ගන්න, තමන්ට ආරෂ්ඨාංග මාර්ග වඩන්න, තමන්ට බොජ්ජංග වඩන්න. ඒකට නියන්නේ. තමන් දැන් අපි තමන් කියලා හිතන්නේ තුනට තමන් තමන් කියලා හිතන තුනට තමන් වෙන කවුරුත් හිතන්නේ නැහැ. මම කන්නඩ දිග හිතන්නේ නෑ ඔබට නෙමෙයි මට කියලා කන්නඩ දිග හිතනවද? නෑ මම හිතන්නේ. ඒක තමන්ටම හිතන්නේ වෙන කවුරුත් නෙමෙයි අපටම ලබා. දැන් ඒ අපට ලබා ගන්න දැන් ඔන්න සිහිය පිහිටුවා. දැන් මොකද වෙන්නේ? අපට ලබා ගන්න සිහිය පිහිටවීමේ නුවණ. අපිට ඇඩ් කරන්න ඕන එකට. අපට ලබා ගන්න සිහිය පිහිටවීමේ නුවණක් ආවා. අපට ලබා ගන්න සිහිය පිහිටවීමේ නුවණ එනකොට අපට ලැබීමේදී අපි සතුටු වෙනවාද නැද්ද? සතුටු වෙනවා. අන්න දැන් අපට ලබා ගැනීමේ නුවණ සිහිය පිහිට යනකොටම ලැබෙනවනේ. අන්න අසුචි කියලා හම්බුණා. අසුචි දෙයට පොඩි එකාට. නෑ ලැබෙනකොට වැරදි දෙයට පංචපාස්කන්ධය හොඳට තේරෙනකොට පටිච්චසමුප්පාදය හොඳට තේරෙනකොට පංචපාස්කන්ධය හොඳට තේරෙනකොට උදේවයි දකින්නකොට මේ මොහොතේ හට ගන්නව නැති වෙනවා දකින්නකොට ඊළඟට බොජ්ජංග ධර්ම වැඩෙනකොට ආරෂ්ඨාංග මාර්ගයේ වැඩෙනකොට ධ්‍යාන Tamanට හොඳට හම්බෙනකොට සතුටුද නැද්ද? සතුටුයි. ඒක අසුචි ලබන සතුට නෙමෙයිද? අන්න අසුචියෙන් ලබන සතුටයි Taman ලබන්නේ. අන්න අසුචියෙන් ලබන සතුටයි. දැන් අන්න ඒ දැන් අර හැබැයි Tamanගේ බෝධියනේ. Tamanගේ බෝධිය. ඇයි දැන් Tamanට ඒක එනවනේ. අන්න දැන් ඒක එක්කනද හිතන්නේ.
ඒකේ කියන්නේ වීරිය තියෙන්නේ. ඉතින් ප්‍රීති හතුරුද නැද්ද? සැහැල්ලුද නැද්ද? සංසිඳීමක්ද නැද්ද? දැන් හරිය නිකන් අමුතු ගැම්මක් තියනවද නැද්ද? ඔක්කොම තියෙනවා. අන්න බෝධිඅංග. බබාලගේ බෝධිඅංග. අසෝචි තලමින් ලබන සතුටේ සැනසෙල්ල වගේමයි අඥානකමින් ලබන්නා වූ බෝධිඅංගයේ සතුට. ඒ බෝධිඅංග ටිකේ. හැබැයි බෝධිඅංගමයි ඒවා. මොකද ලෝකේ ඉන්න කෙනෙකුට කතා කරන එකනේ. අද බුදුරණාහි මාළගේ කතා කරද්දී බෝධිඅංග 7යි. කොතනකවත් 14 කියලා නෑනේ. අර කටි ඇහුවට පස්සේ එයාලත් 7ක් වඩනවනේ. එයාත් බෝධිඅංග 7ක් වඩනවනේ. ඉතින් ඒක බෝධි නෙමේද? ඒකත් බෝධි. ඉතින් තව බෝධි 7ක් තියෙනවා. අර බෝධි ඔක්කොම තිබ්බේ ලබාගෙනනේ. මේ බෝධි ඔක්කොම තියෙන්නේ ඊතර වෙලා. අර බෝධි ලබාගෙන මේ බෝධි ඊතර වෙලා. ඔන්න වෙනස. දිග උපමාවක්. ඒ විමුක්තියත් අර අඥානකම් පාදකයෙන්මයි. ඒ විමුක්තියත් අර අඥානකම් පාදකයෙන්මයි. ඒකත් ලබා විමුක්තිය කියලා කියන්නේ ලැබීමක් නොලැබෙපු නිසා විමුක්ත වුණා. ලැබීමක් නොලැබපු නිසා විමුක්ත වුණා. ලැබීමේ ලැබුමක් හම්බුනේ නැහැ. විමුක්තයිනේ. විමුක්තයි කියලා ලැබුණානේ. ඒ ලැබිච්ච එක ලැබුණේ නැහැ. ඉතින් විමුක්තයි. දැන් සංඥාවක් නැත්තම් විමුක්ත නැද්ද? හඳුනා ගැනීම නැත්තම් කොහෙද තියෙන්නේ? සංඥාවක් නැත්තම් විමුක්තයි. සංඥා ඇත්තෙත් නැත්තම් විමුක්තයි. හැබැයි ඒක ලැබීමක් කියන ඥානයක් නැහැනේ. ඒ විමුක්ත වෙන්න යන්නේ හේමලයා තියාගෙනම හේමලයා අයින් කරන්න දුවනවා. දුවන්නේ නැද්ද? දුවනවා. ඉර මුදුන් වෙච්ච ගමන් හේමලයා එන්නේ නැහැ. හරියටම ඉර මුදුන් වෙනවා. නැත්තම් කලවර අවු අයින් වෙනවා. ඔය දෙකෙන් එකක් වෙච්ච ගමන් හේමලයා නැහැ. දැන් දුවන්න ඕනද? නෑ දැන් දුවන්න ඕනේ දැන් විමුක්තයි. දැන් හේමලයාගේ විමුක්ත වෙලා නේද? දැන් හේමලයාගේ විමුක්තයි. අන්නේ වගේ තමයි. අන්නේ වගේ තමයි. දැන් හේමලයාගේ විමුක්තයිනේ. ඇයි දැන් එක්ක ඉර මුදුන් වුණා. ඉර මුදුන් වුණාම හේමලයා පෑගෙන එක නෙවෙන්නේ. පිටිපස්සෙන් ඉන්නේ නැහැ. එතකොටත් නිදහස්. ඊළඟට හේමලයා පේන්නේ රෑ වුණාට පස්සේ. ඒත් නිදහස්. විමුක්ත වෙලා ඉන්නවා. අන්නේ වගේ තමයි. සංවිධානය වගේ කරන ඥානයෙන් ජීවිතය සමාජාත්මක ලෝකයේ සම්පූර්ණ ලෝක මනුස්සයා වගේ ලයිෆ් වලට හේතුවෙන්න හේතුවත් එයාගෙන ඒකේ සීයාරම තුලලකී ගහන යන ගතියක් එතන අරක්කවෙත් එතනින් ගන්න පුළුවන් වුණා. ආයෙ ඉවෙන්ට් එකේ ඊට පස්සේ අද ජීවිතේ ලඟින් ඉන්නේ නැත්නම් ඒක සුදු නෑ කියලා යම් විදිහට දැකලා ආයින්න ආයෙ ක්‍රීල ඉවෙන්ට් එකේ ඉන්නේ ඒක ගහන්නේ කොහොමද කියන්නේ අපිට ගන්න පුළුවන්. ඔව් ඇත්තටම දැන් පොඩි අයගේ අම්මා තාත්තා උපකාර ළමයා පිස්සු නම් අම්මා තාත්තා උපකාර කරත් බෑ. පොරියම් පිස්සු නම් අම්මා තාත්තා උපකාර කරත් බෑ. අම්මා තාත්තා උපකාර කරොත් එහෙම එයා දියුණු වෙනවා. එතකොට නම් බාහිර උපකාරයෙන්ම තමයි ඒක වැරදි කියන කාරණාවට යමු යමක් තියෙන. මේ ලෝකේ කවුරුත් එහෙම ඉන්නේ නැහැ නේ. අම්මා තාත්තා උපකාර නැතුව මේ ලෝකේ එළියට එන්නේ නැහැ නේ. අම්මා තාත්තා නැතුව තව කවුරු හරි හදාගන්න කෙනෙක් හරි ඉන්නවනේ. අපි මේ කියන්නේ අර මේ බබාලාගේ වයස කියන්නේ අවුරුද්දට අඩු වගේ වයස. අන්න ඒ වගේ වයස එනකොට. ඒ නිසා බාහිර උපකාරය අවශ්‍යමයි. අසුචි කියන කාරණාවට උනත් විශේෂයෙන්ම මේ මොරාවේ ප්‍රොබේයක් සංහිතකේ තර වෙන ක්‍රියාවලිය කතා කරලා ඒක අපිට අසුචි කියන කාරණාව දුමයන්ට මත කරගන්න අඥානකම. අනේ අසුචි කියන ජරාව කියන අඥානක. අසුචි කියන එකේ වැරද්ද අඥානකම. අසුචි කියලා කියන්නේ ලැබීම කියන එක. අඥානකමත් එක්ක ලැබීම. ලැබීමක් කියන කාරණාව.
අසුචි කියන එකේ දුගඳ අපිරිකුල් අපිලිවෙල කියන කාරණාව, ජරාව කියන කාරණාව තමයි අවිද්‍යාව, අඥානකම. ලැබීම කියන භව තණ්හාවනේ. අවිජ්ජාච භව තණ්හා. ලැබීම කියන කාරණාව. අසුචි කියන ඒ කාරණාව ලැබීම තමයි ලැබීම කියන්නේ. ඈ? දුක කිව්වත් හරි. ඒක උඩරි කොටසක් ගන්න කියන්නේ ඉරුප සමුදේ රූප සත්‍යනේ. බලන්න දෙයක් කල්පනා කළානේ. ඔය ඒක අර ලොකු එක්කෙනාගේ එකත් එක්කනේ යන්න තියෙන්නේ. එතකොට ලොකු එක්කෙනාගේ ඥානියත් දැන් ඥානියනේ කියන්නේ අවිද්‍යාව කියන නෝන එනකොටම ඒක අනිත් පැත්තේ විද්‍යාවනේ කතා වෙන්නේ. අවිද්‍යාව කියන කාරණාවම කතා වුණා කියන්නේ විද්‍යාව කතා වුණා කියන එකනේ. අය දෙකක් නෙමෙයි. අවිද්‍යාව කියන කාරණාව කතා කරා කියන්නේ විද්‍යාව කතා වුණා කියන එක. එතන විද්‍යාව කතා වුණා කියන්නේම කරුණ පාදක කරගෙන මාර්ගයේ භාවිතා වුණා කියන මාර්ගයට යමු වුණා කියන එකනේ. කරුණ පාදක කරගෙන මාර්ගයට යමු වුණා. එතකොට ඉති රූපං ඉති රූපස් සම ඉති රූපස් අත්ංගමෝ කියන නිර්වචනයේ දාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ අර අවිද්‍යාව මේ අසුචි කියන වැටහීමක් කලින් තිබ්බනේ. ජරාවක් කියන කාරණාව. අන්නේ කරුණට. ඒ කරුණක් එක්ක යෙදීමට. ඒ කරුණට වුණා නම් සමුදය අෂ්ටාංගමය කියන එකයි. ඒ කියන්නේ සමුදය අෂ්ටාංගමය කියන කාරණාව විතරයි මාර්ග භාවිතේ. නමුත් කරුණක් එක්කනේ මේ කතාව පෙන්වන්නේ. කරුණක් එක්ක පෙන්වනවා දන්නේ ඉති රූපං ඉති රූපසං ඉති රූපස් අෂ්ටාංගම. එතකොට එහෙනම් අර සිහිය එළඹීම අර අසුචි කියන කාරණාව ඒ කියන්නේ භෞතිකයි කියන කාරණාව නෙමෙයි. දැන් භෞතිකව ඉඳගෙන හිටියනේ ෂෝක් එකට. ඒකවලත් එන අසුචි කියන එක එන්නට ඕනේනේ. භෞතිකයි කියන කාරණාව නෙමෙයි අසුචි කියන කාරණාව. සාසයක් අත්හරින්න කරගෙන මේක තමයි කතා කරනවා නම් දැන් ඉඳගෙන ඉඳලා සිහිය යොමු වෙනවා ඒකට පිටියක් යොමු වෙනවා එහෙම කතාවක් කතා කරනවා ඉතින් අපිට ලෝකට යොමු වෙනවා. ඒක ධම්ම මම බොජ්ජංගත් එක කිව්වේ. බොජ්ජංගත් එක්කනේ. එතකොට මේ සිද්ධියේ සිදුවෙන සියලු ක්‍රියාදාමයට තමයි අර කතා කරන්නේ. ඔක්කොටම. ඒ සිදුවෙන සිදුවීමේ ක්‍රියාව. එතකොට සිදුවීමේ ක්‍රියාව කියනකොට දැන් අසෝචි කියලා කලින් තියේද්දිත් හිටියා. එහෙනම් කලින් තියේද්දි හිටපු එකට කියන්න බෑනේ අර නෝන කියන කාරණාව. දැන් කලිනුත් අසෝචි ගොඩේ නම් හිටියා ඉන්නේ නෑනේ. කලිනුත් හිටිය අසෝචි ගොඩේ නම් ඉන්නේ නෑනේ. එතකොට දැන් අසෝචි ගොඩේ ඉන්නවා කියන්නේ දැන් කලින් හිටපු එකේම ඉන්නේ. වෙන එකද ඉන්නේ? දැන් ඉක්මවත් එක්ක ගත්තට පස්සේ කලින් හිටපු අසුචි ගොඩේමයි ඉන්නේ. කලිනුත් ඒ අසුචි ගොඩේම හිටියා. දැනුත් ඒ අසුචි ගොඩේමයි ඉන්නේ. එතකොට එහෙනම් මේ අසුචි කියන නිර්වචනයේ යෙදුනේ ඉදීම කියන කාරණාව එකද අසුචි කියන කාරණාව එකද? ඒක අයිති උනේ අර වැටහීම කියන වෙන වැටහීමක් එක්ක ආපු කාරණාව එක්කනේ. අන්න ඉති රූපං ඉති වේදනා ඉති සංඥා ඉති සංකාර ඉති විඥාන කියන නිර්වචනය යන්නේ. එහෙම නැත්තනොත් අසුචි ගොඩේම ඉන්නවනේ. කල්නොත් හිටියානේ. නොසිටියා නෙවෙයිනේ. පස්සෙත් හිටියා කල්නොත් හිටියා. ආයි කිසිදු වෙනසක් නැහැ. වෙනස උනේ ඒ අර වෙන කාරණාවක් එතෙන් යමු වුණා. අනිත් පාස්තෙන් දෙන්නේ කියලා මේ කියන්නේ සුඛියන්නේ. ඊට කතා වෙන්නේ ඉති රූපක් කියලා. ඉති රූප බලන්න කියනවා අර විදියට උපමාය. අන්න මෙතන ලඟ වුණා නා. ඒ කියන්නේ දැන් මෙතන ඉඳගෙන හිටපු තැනට ලඟ වුණා නා. ඉතින් ඉඳගෙන හිටපු තැනට ලඟ වුණා නම් කලින් ඉඳගෙන හිටීමයි පස්සේ ඉඳගෙන හිටීමයි අතර කිසිදු වෙනසක් නැහැ. ඒ කියන්නේ කවුරු හරි මෙතන අසුචි දැම්ම නෙවෙයිනේ. ඒකමයි උපමාව අපි කතා කරලා අසුචි ගොඩේ ඉන්නවම කියනවනේ. කවුරුත් අසුචි දෙන්න දැම්ම නෙමෙයි. දෙකම එකයි. එතකොට නම් මේ දෙකම එකම කාරණාවෙද්දී අන්න අර මේ අසුචි කියන ඒ නිර්වචනය ආවේ
අර සිහියත් එක්ක. අන්න ඒ වගේ තමයි මාර්ගය කියන පංචපාස්කන්ධයේ උදේවයි දකින්නවා කියන කාරණාවේදී ලෝකයට අයිති ලෝකයා කතා කරන ලෝකේ විග්‍රහයක නිර්වචනයක් නෙමෙයි. දැන් අපි උදේ කතා කරේ. දැකීම කියන නිර්වචනයක. ඇසීම කියන නිර්වචනයක. මම ලං වෙලා දකිය යුත්තක් දකින් පරිබාහිර දැක්මක් කියන කාරණාව එක නෙවෙයි. අන්න බුදුරයන් වහන්සේ පෙන්නපු ස්වකීයත්ව කියන පංචපාස්කන්ධය. ඒකට දිට්ඨ සුත මුත විඤ්ඤාත පත්තං පරියසිතං අනෝචරිතං මනස. ඔක්කොම අදාළයි. දැන් අපි මේ ටික පොඩ්ඩක් අයින් කරලා අර නිකන් බලන්න ගියාම හරි ඔන්න අහනවා කියන එකත් එක්ක මම සද්දය හරි මම සද්දයත් එක්ක ඔන්න මගේ කනට කටහඬ ස්වාමීන් වහන්සේගේ ඔව් මේ ස්වාමීන් වහන්සේ අන්ද මේ හේමක සූත් මේ කාලකාරාම සූත්‍රය කියන්නේ දැන් මේ මොකක් එක්කද මේ යන්නේ මේ යන්නේ සුත කියන එකට ලං වුණානේ අන්න ස්වයං සංවිත වුණානේ සුත කියන එකට ලං වුණානේ ලං වුණාට පස්සේ කියන විග්‍රහය ඒක නෙමෙයිද ඇසීම කියන දෙයට ලංවීම කියන කාරණාවට යොමු වීම එක් යන විග්‍රහය නෙමෙයිද ලං වුණාට පස්සේ මට ඇහුණා මගේ කනට ස්වාමීන් වහන්සේ සද්දය ස්වාමීන් වහන්සේ කතා කරනවා කතා කරන්නේ කාලකාරාම සූත්‍රය දැන් අන්න ලොකුවට ගිහිලා දැන් අතන පටන් ගත්තේ නැත්තම් ඇසීම කියන තැන ඉඳලා පටන් ගන්න යමුනා නම් ඇසීමට ලං වෙලා මනසින් නෙමෙයි ඔක්කොම උනේ ඔක්කොම මනසින් උනේ මෙතන සිහියාවට පස්සේ මනසින් නෙමෙයි කතාව කරන්න තියෙන්නේ මනසට පිළිසරණ සිහියනේ උන්නා බ්‍රාහ්මණ සූත්‍රය පහට මනසට පිළිසරණ සිහිය උදාර දෙකක් වශයෙන් ගත්තොත් සූත්‍රයේ ඒක තමයි දෙකක් කියන එක කියන්නේ පුළුවන් නැත්නම් හතරක් ක්‍රියාවක් බලපුවමයි මාස සම්බන්ධ වෙන්නේ නැත්නම් ඔක්කොම හතරක් එතකොට ක්‍රියාවයි ඇහැයි රූපයයි මනසයි ක්‍රියාවයි ඇහැයි රූපයයි දැන් ඇත්තටම ගත්තොත් ඒ කරන විග්‍රහය පවා අපි දැන් මෙහි ඉඳලා බලන්න යනකොට මේ හරීම මේ විකෘතියක් වෙනවා සම්පූර්ණ විකෘතියනේ මනසට ඇහැට පිළිසරණ කියන කාරණා ඔන්න සාධාරණයි දැන් මේ ඇහැ රූප මේක උනේ මනසත් එක්ක නැත්තම් ඔක එන්නේ නැහනේ ඒ කියන්නේ විශාල විකෘතියක් දයන් පිට මොකක්ද කියන ද්විතීය දසුත්තේ දයන් පටිච්ච පස්සෝ නේ දයන් පටිච්ච පස්සෝ ද්වේසුත්තේ බරයි නේද අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ මේ අපටත් ඔවා කියන්න කියලා කිම් බුදුන් වහන්සේම කතා කරලා නෑනේ වැඩි නේ ගිහියත් එක්ක දයන් වබික්කේ දේශසා තංසනවද චක්කුංච රූපාච සෝතංච සද්දා ගහනංච ගන්ධා ජීවවාච රස දයන් දෙකයි දයන් බික්කේ පටිච්ච විඥාන සම්බෝධත කතංච බික්කේ දයන් පටිච්ච විඥාන සම්බෝධි චක්කුංච පටිච්ච රූපේ උපජ්ජති චක්ක විඥාන චක්කුං අනිච්චං විපරිණාමෙත් එතකොට දයන් කියන මිසක් දැන් අරකේ අපි කතා කරන්න ගියාම දයන් වලට අමතරව සම්භූතයක් තියෙනවනේ අයිද මනසක් තියෙනවනේ දෙකක් එකතු දැන් අපි ගත්තොත් මේක මේ චප්පානක සූත්‍රයේ ඒක මම කියලා තියෙනවා. එකට 6 දෙනා එකට ගැට ගහලා ගැටේ දැම්මට පස්සේ කුණ්‍ය ගහන්නේ නැන්නේ. ගැටේ දානවා. දැන් අතහරිනවා. කිඹුල යන්න යනවා වතුරට. අපි හිතමු කිඹුලට මනස කියලා දාමුකෝ. ශක්ති සම්පන්න නිසා. දැන් කිඹුලාට ඕනේ පක්ෂයත් එක්ක ගිලෙන්න. හරි යක් මාත් එන්න. පක්ෂය උඩට දිනකොට යම් මාත් එන්නම් කියනවාද? මම ඔයාලට යන්න අමාරුයි නිගිලෙන්න පොඩ්ඩක්. මමත් ඒ නිසා තල්ලුවක් දෙන්න.
නෑ. කනුව ගැට ගැවුවට පස්සේ මොකද වෙන්නේ? ඔක්කොම ටික ඇදලා හෙම්බත් වෙලා වැටෙනවා. 6 දෙනාගේම ක්‍රියාකාරීත්වය ශුන්‍ය වෙනවා. ඔය 6 නේද අත්ේනවා අත්නියන් කියන්නේ. ඔය 6ටම ශුන්‍ය වීම කියන්නේ අත්ේනවා අත්නියන් ශුන්‍ය බව නෙමෙයිද? දැන් ඔය 6 දිනාම ඇදලා දැන් කනුව ගැට ගැහුවනේ. ගැට ගාලා කනුවක් ඉන්නවනේ. කනුව මොකක්ද? සතිපට්ඨානේ. සතිපට්ඨාන කනුවනේ. දැන් මේ අදිනවා සතිපට්ඨාන කනුවේදී නිකන් ඉන්නේ එහෙමනේ අදිනවා. නේ? ආයතන තියෙදි ෂෝකයකට ආයතන හරි දැන් ඔය හතිපට්ට නඩන්නේ මං අපි නිකන් ඉන්නම් කියලා ආයතන කියන්නේ නේ. එහෙම ආයතනෙට දෙන්නේ අපිට. හැබැයි හතිපට්ටානිය වැඩෙනකොට හතිපට්ටානිය කියනකොට අපි දැනගන්න ඕනේ බුදුරණවහන්සේ හතිපට්ටානිය කියලා නැත්නම් අර මේ අර අසෝචි තලා ගන්න හතිපට්ටානිය නෙමෙයි. අසෝචි තලා වින්දනය කරන එක නෙමෙයි. එතකොට දැන් හතිපට්ටානියෙන්ද ගැහුවාට පස්සේ අන්න අතන කණුවක් බැඳලා අපි කණුව වටේ ඉමු. අපි ගිහිල්ලා ඔක්කොම හෙම්බත් වෙලා ඉමු දෙන්නේ නේ. දැන් නිකම්ම ගිහලා යනවා හෙම්බත් වෙලා ඉන්න කට්ටිය. නෑ හතිපට්ටන කණුව ගැඩගත්ත පස්සේ ඇදලා බැරිම තැන හෙම්බත් වෙලා වැටෙන්නේ. නිකන් අර සත්තු පහය දෙනා ගිහිල්ලා අන්න කණුවක අපි ගැට ගැහුවා. දැන් අපිට කොහොමවත් යන්න බෑ. අපි මෙහෙම ෂෝකයකට මේ කණුව වටලා ඉමු. නෑ එහෙම නෑ. හතිපට්ටානියට යමු වෙද්දි දැන් ඔයා නිවන් දකින්න කියනවාද හිත? නෑ ඇහැ කියනවාද ආවා නිවන් දකින්න? නෑ. යන්නේම දැන් ඇහැයි මනයි එක මොකද්ද යන්නේ මේක යන්නේ තමානේ යන්නේ ආයෙත් ඇද ගන්නවා තමාම ඇද ගන්නවා කොහෙන් හරි අසුබේ දාගෙන දැන් ඉවගෙන් යන්නේ වෙනසකින් යන්නේ දැන් අසුබේ නවසීවතිකේ ඉරියාපතේ ඕවා අපට ගන්න තියෙන ඕවාගෙන් මේ හයෙන් නෙමෙයිද එතකොට සමාගම් වගේ කියනවා මේත් එහෙම නැතිනම් අපිට ඒක ගන්න තියෙනවා ඔව් ඒකත් එහෙමයි. ඒ කියන්නේ සරාගං චිත්තං රාගේ යොමු වෙලා මනසත් එක්කම සම්පූර්ණයෙන් කතා කරන්න පුළුවන්. එතකොට එයා අදිනවා. එයා අදිනකොට අරෙන් අර කණුව ගහලානේ. ඉතින් අදිනකොට ආය දෙනවා. අදිනකොට ආය යන්න බෑ හැද්දට. දැන් අපි හිතමු කිඹුලා. කිඹුලාගේ කෘත්‍යය අන්න ඒක ලස්සනයි කාරණා කියන්නේ. කිඹුලාගේ කෘත්‍යය කණුවක බැඳගෙන කණුවේ ඉඳලා ඉන්න එකද වතුරට ගිහිල්ලා වතුර සත්තු ග්‍රහණය කරගන්න එකද? කිඹුලාගේ කෘත්‍ය වතුරට ගිහිල්ලා සත්තු ග්‍රහණය කරගන්න එක. එතකොට කිඹුලාගේ කෘත්‍ය කතා කරන්න බෑ නේද තනියම සත්තු ග්‍රහණය කියන්නේ කණුවක බැඳගෙන ඉන්න කිඹුලෙක්. කණුවක බැඳලා ඉන්න කිඹුලෙක්. දැන් කිඹුල කොහේ හරි එහෙම ඉන්නවද? කණුවක බැඳලා ඉන්න කිඹුලු නේ. කියන්නේ කිඹුලෙක් ඇටියට ඉපදීම කියන කෘත්‍යෙම තියෙන්නේ කණුවක බැඳලා ගැට ගහගෙන ඉන්න කිඹුලෙක්. එහෙම නෑනේ. කිඹුල්ල කෘත්‍ය නෑ. කිඹුලාගේ කෘත්‍ය වතුරේ ඉන්න කෘත්‍ය. කිඹුලට තියෙන වතුරේ සත්තුත් එක්ක ඉන්න වැටි කාගෙන ඉන්න කෘත්‍ය. එහෙම නැත්නම් කෘත්‍යයක් නෑ. ඒතකොට කිඹුලා ගැන කතා කරන්න තියෙනවා නම් අපි ඕනම කෙනෙකුට අපි කිඹුලට වඩා ගමුකෝ පක්ෂියා. පක්ෂියා ගැන කතා කරන්න තියෙනවා අපිට ඕන කෙනෙකුට එන්නේ අහස. නැත්නම් උඩ ඉගිලෙන එක. එතනින් එහා දෙයක් එන්නේ නෑනේ. ගැට ගහගෙන ඉන්නේ නෑනේ. එතකොට ඒ කාරණාවමයි එන්නේ. ඒකෙන් තොරව පක්ෂි කතාවක් ඒකට පක්ෂියා කියන්න බෑනේ. කියන්න පුළුවන්ද? බෑ. පක්ෂියා කියන නිර්වචනය එන්නේ උඩ යන්න පුළුවන් ඒ කෘත්‍යයත් එක්ක. මනස කියන නිර්වචනයේ අරමුණු එක්කද නැද්ද එන්නේ? අරමුණු එක්කනේ නැතුව කතා කරන්න පුළුවන්ද? දැන් මේ පක්ෂියා අහසේද යන්නේ? හනුවේ ගැට ගහව පක්ෂියා අහස යනවද? නෑ. යන්න දැඟලුවට යන්න පුළුවන්ද? යන්න දඟලනව නේද? යන්න බෑ. යන්න දැඟලීම කතා කරන්න වෙනවා. දැඟලුවාට යෙදෙන්නේ නෑ. දැඟලුවාට යෙදෙන්නේ නෑ. සිතවිල්ලයි අරමුණයි මනසයි එක කතා කරන්න යනවනේ. හැබැයි මේ යන්න හදන එකක් නෙමෙයි නේද? මනසනේ. දැන් කතා කරන්නේ රාග සිතවිල්ලද රාග හිතද? රාග හිත. කණුවේ බැඳපු කුරුල්ලා. කුරුල්ලාට කණුවේ බැඳීමක් අයිති නෑ උනාට. කුරුල්ලා අහසේ යන්නේ. කුරුල්ලා දැන් ඉන්නේ කණුවේ බැඳලායි. කුරුල්ලා දැන් ඉන්නේ කණුවේ බැඳලා කුරුල්ලාට කණුවේ බැඳීම අයිතියක් නෑ. කුරුල්ලා කියන්නේ අහසේ යන එක. දැන් හැබැයි කණුවේ බැඳලා. නමුත් කුරුල්ලා නෙමෙයි. කුරුල්ලානේ. ඉතින් කුරුල්ලාගේ ස්වභාවය කතා කරා. හැබැයි දැන් කුරුල්ලාගේ කෘත්‍යයක යෙදිලාද? කුරුල්ලාගේ කෘත්‍යයක යෙදීම යෙදිලා නැහැ. හැබැයි කුරුල්ලා කරන්න යන්නේ නැද්ද? කරන්න යනකොට කෙරීමේ වෙන්නේ නැහැ. සරාගං චිත්තං පජානාති. සිතවිලි නෙනේ. සිතවිලි කතා නැහැ.
සරාග සිතවිල්ලන් සරාග සරාග මේ ධම්මා සරාග ධම්මන්ති පජානාති නෙමෙයි. ඒක අර ලෝකෙ විශ්ින කුරුල්ලගේ ප්‍රකෘති තත්ත්වය. කුරුල්ලගේ ප්‍රකෘති තත්ත්වය. කොහොමද ප්‍රකෘතියමයි අපලකේ. සරාගම තිකන් සරාගම තිකන් සරාගං චිත්තං සරාගං චිත්තං සරාගං චිත්තන්ති පජානාති. චිත්තන්ති පජානාති. ඒතන සිත කියලා කතා කරනකොට. මොකද ඒ කතා කරන පරියාය ටිකක් වෙනස්. අතන කාමච්ඡන්දයේ ඉරියාපතේ කතා කරන පරියාය ඊට වඩා ගොරෝසුයි. කාමච්ඡන්දයයි ඉරියාපතේ කතා කරන පරියාය ටිකක් ගොරෝසුයි. එතකොට දැන් අර කුරුල්ලාට අහසේ යා හැකි නැහැ. යා හැකි කෘත්‍ය නැති වෙලා නැහැ. නැතින වුණාට යන්න බැරි නිසා කුරුල්ලා යයි විවහාර කිරීමේ සර්ව සාධාරණ විස්තරේ නැහැ. ඇයි අර කණුවේ බැඳලා? අන්න සරාගසිත අන්න මේ දකින්න කෝණය වෙනස් වීමයි. සරාගසිත හැබැයි අරමුණු සිතට අරමුණු ඇවිදilla අරමුණු ඔස්සේ යනවා කියන කාරණාව එක කතාව නෙවෙයි. දැන් අනිත් පැත්ත හිතන්න. හිත සරාගයි නම් මම ඒක කියලා තියෙනවා. හිත සරාගයි නම් දැන් අපි දැන් මේ ඉන්න කෝණින් ගත්තාම ඉතින් හිතත් සරාගයි නම් මමත් සරාගයි නේද? හිතත් සරාගයි නම් මමත් සරාගයි. හිතත් සරාග නැතිනම් මමත් සරාග නැති වුණා. ඉතින් ආයේ මවට කොහොමද සදෝස එන්නේ? එන්න පුළුවන්ද? දැන් හිතම නම් රාගය, හිතම නම් දේශය. ඉතින් ගැලවීමක් නැහැ නේ. ගැලවෙන්න විදිහක් නැහැ නේ. අපි දකින මේ පැත්තේ කෝණින් මේ අනිත් පැත්තේ කෝණින් මේ කියන්නේ. පැති දෙක වෙනස් වුණොත් පැටලෙනවා. අන්න ඒක ඇඩේ තියෙන. දැන් අපි දකින පැත්තෙන් හිතම නම් රාගය, හිතම නම් දේශය ගැලවීමක් නැහැ. හිත විල්ලනේ රාගයේ විය යුත්තේ. අපි මේක සරාගං චිත්තං කිව්වට අපිට මේක සරාගං හිතවිල්ලක් වෙන්නම ඕනේ. මේක හිත කියන එක පරියායටම වැරදි. පොඩ්ඩක්වත් හරිනේ. කෝණ වෙනස් වුණාට පස්සේ හරි. අන්න ඒක කෝණ වෙනස් වුණාට පස්සේ හරි. කෝණ වෙනස් වෙන්නේ නැතුව මේ කියපු කාරණාව සම්පූර්ණයෙන් වැරදි. කොහොම සරාග හිතක් කියනකොට කොහොමද කෙනෙක් ඉතින් අපි රාග නැතුව ඉන්නවා කියන කාරණාවක් ඉදින්නේ නැහැ නේද? අපි රාගය දෙකම එකයිනේ. අපි ද්වේෂය දෙකම එකයිනේ. ඉතින් මේක නැති වෙනකොට අපිත් විනාශ වෙනවා. රාග නැති වෙද්දී අපිත් විනාශ වෙනවා. ඉතින් අන්න එහෙනම් දැන් බලන්න අපි මේ කෝණයෙන් බලලා මේ කියන එක බලද්දී සම්පූර්ණයෙන් පරස්පර විරෝධීද නැද්ද? ඉතින් අපි මේක එහෙම් පිටින් පිළි අරගෙන මේක හිත තියෙන එකට දාගන්නේ. දැන් අපිට මේක හිතන්න දෙයක් නැද්ද? හිතනකොට මේක හැරෙනවා මිසක් මේක වෙනස් වෙන්න බෑ. අපි කරන්නේ මේක මෙහෙම තියාගෙන මේක වෙනස් කරව ගන්නවා. ඔකනේ මෙතන කරන්නේ අපේ කෝණේ හැමෝ තියාගෙන ධර්මයේ කෝණේ හරව ගන්නවා. නෑ අපි මේකට සිත කිව්වට හිතවිලි වෙන්නේ නැති දා ගන්නවා. කල යුත්තේ අපේ කෝණේ හැමෝ තියාගෙන නෙමෙයි මේ ධර්මයේ තික හැමෝ දෙන අපේ කෝණේ හැරෙන්න ඕනේ. හැරුණට පස්සේ හරිය කිව්වේ. වැරදි නේ. අන්න ඒක තමයි පඩලෙන්නේ. මේ පැත්ත හැරෙන්නේ නෑ. මේක හරවන්න වෙලා කරනවා. අදනම් ස්කන්ධ කියලා විස්තරේදී අර ආත්මස්වභාවය කියන ඒ විග්‍රහය නැහැ. ඒ කතා කරන්නේ වැඩිමක් මොකද වැඩි නෑ. කතා කරන විග්‍රහයට දාන්න වරදේ නේද? ඔව්. ඒ කියන්නේ ලෝකේ ඉන්නවා කියන කාරණාව. එතකොට එයාටත් අයිති වෙන්නේ සිතුවිලිම තමයි. සීක වෙච්ච කෙනෙකුට මාර්ග භාවිතයේ නැතුව රාගය ආවහම සරාගං චිත්තං නෙමෙයි. සීක කෙනෙකුට මාර්ග භාවිතයට අනුරූප නොවි රාගය ප්‍රහාණය කරන්න බැයිද? සීක කෙනෙකුට බැයිද ධ්‍යාන ලබන්න? කෙනෙක් හැටියට පුළුවන්. එතකොට දුරු කරන්නේ සරාග චිත්ත බව පජානාති වෙලා දුරු වෙනවද? නැත්නම් සංකල්පමේ රාගය දුරු වෙනවද? සංකල්පමේ රාගය දුරු වෙනවා. අර කිසිම කොට මේක වෙනස වෙන නිසා ලැබෙන පැත්තට පොඩ්ඩක් කියනවා මේ සරාගම චිත්ත කියන සරාගම ආරම්භණය වගේ දෙයක්. ඔව් සරාගම ආරම්භණය.
සරාගං ආරම්මණන්ති පජානාති. ඔව්. ඒක දුවලින් දැක්කේ ධම්මාරම්මණම් මොකද හරි? සරාගං ධම්මාරම්මණං සරාගං ධම්මාරම්මණන්ති පජානාති. බුදුරණවහන්සේ ධර්ම වෙනස් කරන්න යන්න ඕනේ අපිට එතකොට සුවක්හත නැති නිසා. ඒ අපිට තේරෙන විදිහට බලන්න ඕනේ. එතකොට ඒක ඕනෙට යන්න එනවා. දැන් මේව එක තියෙන එහෙම හරි කරනවා නම් හොඳයි. මොකද හේතුව අර මේ පොඩ්ඩක් අර පාඨක දෝෂණයක් කියලා හරි පොඩ්ඩක් හරි හරිනේ. මේ පොඩ්ඩක් හරි කියන අර ටිකක් කර අඥානකම අඥානයි. ඒ කියන්නේ අඥානයි ශ්‍රද්ධාව නැහැ කියන එක. නමුත් පොඩ්ඩක් හරි ඒක. නමුත් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ඕක සමානයි සරාජිත්තන් කියන එකනේ. අන්න හරි බුදුරණවහන්සේගේ ව්‍යංජනයට අපේ අර්ථය සමානයි. දෙකම එකයි. බුදුරණවහන්සේගේ ව්‍යංජනයට අපේ අර්ථය කියන්නේ අපි සමාන කරා මේ මයික් එක සමානයි රෙකෝඩරේ. නැත්නම් මේ මයික් එකේ දණ්ඩ සමානයි රෙකෝඩරේ. එහෙම කියන්නත් බෑ. මේක හාත්පස වෙනස් දෙයක්. අර කරකට සමාන කරා. ඉතින් ඒක කොච්චර මෝඩකමද? සරාගං චිත්තං කියන එක සමාන කරා සරාගං ධම්මාරම්මණං කියන කාරණාවට. සමාන කරලයි යන්නේ බුදුරණවහන්සේගේ ව්‍යංජනයට අපේ අර්ථය දාගත්තේ දාන්න බෑ වුණාට ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ ඒ ව්‍යංජනයටවත් දාන්න බෑ. දාන්න බැරි වුණාට ඒ ව්‍යංජනයට කොහොම දානවද මන්ද? ඒ සමාරම්භයේ ප්‍රජානාදී මොලේ අවාහිදාගෙන හරි බාහිර අනිත්‍යවමදී මේ පැත්තෙන් හරි වෙන්න පුළුවන් නම් එතන පුළුවන් නේද? ඒක රූපෝදීන් බාහිර අනිත්‍යව කියන එක පැත්තකට කරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන පැත්තම අනිත්‍යයි ඒකට මේ කියලා කතා කරනවා. ඇත්තෙන් ඒක තමයි. ඇත්තෙන් මං කියන ගොංකමේ නුවණට ඒ කියන්නේ ගොංකමේ නුවණට මේ කියන්නේ ඒ ධර්මය අදාළ නැහැ කොහොමද? ධර්මය අදාළ නැතුව ගොංකමත් එක්ක ඒ ඉඳීමේ ගොංකමත් එක්කවත් ඉන්නකොට අරුම මේ පුංචි වැලීමක් හරි බලනවනේ. ධර්මයත් එක්කවත් ඉතින් වැරදි කියන්න බෑ ඒකට වැරදි නෙමෙයි කොලේ ඉරලා විසික් කරන්න ඕනේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඒකට අංශු මාත්‍රයක් ගැන කතා කරන්න දැන් සම්පූර්ණයෙන් කරන්නේ. සතිපට්ඨාන කතා කරාක දැන් ගොඩාක් දිගට අනාගතේ එනවා. දැන් මහා සතිපට්ඨාන සූත්‍රය. ඒක මේ කතාවක් එක දැන් සාධක වගේ සංග ඒ දවස්වල අර චතරග සූත්‍රයේ ඉතිහාසය සතියයි විග්‍රහය කියන ඒ තුනේ ඒ තීම අපිට කතා කරනවා ඒකනේ ඒ වගේ රසෙන් ගන්න පුළුවන් ලොකෝත්තර මහාචාර්යවරු ඒ විදිහට කතා කරනවා සතියයි විරියයි දිට්ඨියයි ඒ කරසුලති හඳුනාගෙන ප්‍රඥාත් ඒ කියන්නේ ඒක ප්‍රධානලා තියෙනවා ඒ කාරණු. කියන්නේ සිහියයි දිට්ඨියයි විරියයි. සිහිය තමයි අර විරිය තමයි නුවණ තමයි අර අසුචි කියන වැටේ කියන නුවණ. සිහිය තමයි දැන් යොමු වීම. ඒ කියන්නේ දැන් කලින් දැම්ම තමයි හිටියේ යොමු වීම කියන එකමයි ගන්න තියෙන. වෙන දැන් දා ගන්න බැරි වෙනවා. කලින් දැම්මනේ හිටියේ නේ. වෙන කොහොමද හිටියේ නේ. කලින් ෂෝක් එකේ දෙන හිටියේ. ඒ යොමු වීම. වීරිය කියන්නේ ඉක්ම වීම. මේක ඇත්තටම ඉතින් අසාමාන්‍ය දෙයක්. අසාමාන්‍ය කියන්නේ ඉතින් වෙන වචන දෙන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් මුකුත් ලැබෙන්නේ නැහැ. අන්න ඒකයි තියෙන එකම දේ. මුකුත් නැති වෙන්නෙත් නැහැ. ඒකත් එකම අනිද්දී. මුකුත් ලැබෙන්නේ නැහැ, මුකුත් නැති වෙන්නෙත් නැහැ. අර බුදුරණවහන්සේගෙන් අහන්නේ දෙවියෙක් කියලානේ. හතුරෙන් දහනවා. කිල්ලක් දාවුසු. දුකින් දහනවා. කිම්මියේදී මොකක්ද තියලා? දෙකම නැහැ. දැන් අපිට තියෙන එක්ක නැති කරන්නයි ලබා ගන්නයි නෙමෙයිද? කෙලෙස් ටික ඔක්කොම නැති කරන්න ඕනේ. ඊළඟට මාර්ගයේ නිවන ඔක්කොම ටික ලබා ගන්න ඕනේ. අපිට තියෙන්නේ ලබා ගැනීම නැති කරලා ලබා ගන්න. ওই දෙකම නොයෙන්නට ඕනේ යතහ භූත ඥානය කියන්නේ. යතහ භූත ඥානය කියනකොට මේ අලුත් භූත ඥානයක් නෑ. දැන් අපට මතක් වෙනවනේ මේ බුදුන් වහන්සේ ධර්මනාවට පස්සේ අලුත් නුවණක් එනවා කියලා. අලුත් භූතයක් තියෙනවා කියලා. නේ අලුත් භූතයක් නෑ. අලුත් හට ගැනීමක් තියෙනවද මොකක් හරි? බුදුන් වහන්සේගේ පැත්තට ආවට පස්සේ නේ අර හට ගැනීම මේ පැත්තට බලනකොට අර ඒකමයි. ඒකේ භූතේ පේනවා එච්චරයි. ආය අලුත් භූතයක් මොකුත් නෑ. අපිට ඉතින් මේ ධර්මයට ආවට පස්සේ අලුත් භූතයක් තියෙනවා කියලා. අර දැන් ඔන්න හට ගන්න තියෙනවා. ඒ කියන්නේ අර මොකක් හරි අමුතු එකක් පේනවා. කිසිම අමුත්තක් පේන්නේ අරක එහෙමම හැරලා පේනවා.
ඒක යතහ භූත ඥානය. ඔය සියලු ධර්මයේ ඉතින් මේ තියෙනවා. නේ? ආනන්ද මහරහතන් වහන්සේ ඒවම් මේ සුතන් වශයෙන් පැහැදිලි කරපු රන් ආකරයක් දරන් හිටියා කියන්නේ නිකන් නෙවෙයි රන් ආකරයක්. ඒ රන් ආකරේ තමයි. හැබැයි ඉතින් ඒ රන් ආකරේ මේ බලන්න වෙනවා රන් ආකරේ අර අපි රන් ආකරේ කිසිදු අපිරිසිදුවක් කියලා නැහැ. අපි මොකද කරන්නේ? අපිරිසිදු ටික දාගෙන රත්තරන් හොයනවා. ඒකයි තියෙන ප්‍රශ්නේ. අර මේ රන් ආකරේ පොඩ්ඩක්වත් අපිරිසිදු වෙලා නැහැ. හොඳට පිරිසිදුයි. අපි අර රත්තරන් වලට එතන තියෙන දේවල් වලට වඩා විශාල අපිරිසිදු ටිකක් දාගන්නවා. දහලා දැන් අරගෙන රත්තරන් ටික හොයන්න යනවා. දැන් දාගත්ත ඒ වගේම ටිකක් හම්බෙන්නේ. දාගත්ත ටිකේ තියෙනවා අර බොරළු කෑලි කියන. අර හෙන මේ කන්ටේනර් ගණන් දාලා තියෙන. දාලා හොයන බොරළු කෑලි ටිකක් තියෙනවා. අන්නේ ටික අල්ල ගන්නවා. අපිම ටිකක් දාගෙන අපිම දාගත්ත ටිකක් නෙමෙයි හම්බෙන්නේ. අරක වහ ගන්නවා අපි ටික දාගෙන හොයනකොට හොයන්නේ අපේ ටික හොයනකොට හෙවෙන්නේ අපේ ටිකමයි අපේ ටිකෙන් හම්බෙච්ච ටිකක්ම හම්බ වෙනවා. ඒක අර අපේ ළඟ තියෙදි පෙනුන්නේ නැහැ ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා පෙනුන්නේ නැහැ මොකද අර ලොකු පසකොඩනේ තිබ්බේ අර ලොකු පසකොඩම දැම්මා කියලා රන්නා කරේට. පෙනුන්නේ නැහැ කලි පස් වලින් වැහැලා තිබ්බේ අර බොරළු කෑලි ටික. දැන් මොකද කරන්නේ? දැන් අතන තියෙදි හෙවෙන්නේ නැහනේ. අර රන්නා කරේ වහලා හොයනකොට අර පසකොඩියම තිබ්බ බොරළු ටික හම්බ වෙනවා. කලින් හම්බුනේ නැති නිසා මොකද හිතෙන්නේ? අම්මෝ ෂෝක් නෙමෙයි. කලින් හම්බුන්නේ නැහනේ. කලින් හොයාගන්න තිබ්බා ඊට පස්සේ කොටියම තියෙද්දි. නමුත් කලින් හෙවෙන්නේ නැති නිසා හතරන් ටික බොරළු වලින් වහලා දැන් හොයද්දි හම්බ වෙනවා ඒ ටික. ඒ තමයි අර විමුක්තිකාමී චින්තනයත් එක්ක යන වැඩපිළිවෙල. ලෝකේ ඉන්නේද්දි විමුක්තිකාම චින්තනයත් එක්ක යන වැඩපිළිවෙල ඒකයි. මේකේ තියෙන භයානකත්වය තමයි රන් ආකාරයේ පස් වලින් වහලානේ දැන් හොයන්නේ. අතන පස් වලින් වස්කොට වෙනම තියෙද්දි හොයුවනම් සාධාරණයෙන් අයින් කරන්න පුළුවන්. මේක රත්තරන් නෙමෙයි කියලා. දැන් මේ රන් ආකාරයේ වහගෙනනේ මේ ඒකෙන් දැන් රන් ආකාරයෙන් හම්බෙන්නේ. නැද්ද වෙන කොහෙන් හරි හම්බෙන්නේ? නෑ දැන් රන් ආකාරයේ සම්පූර්ණ පස් වලින් වහලා දැන් හාරන්නේ රන් ආකාරයේ නෙමෙයිද? රන් ආකාරය. දැන් අර මේ බොරළු කෑලි හම්බෙන්නේ මොකෙන්ද? රන් ආකාරයේ. දැන් කාට හරි කිව්වොත් මන්න අරගේ රත්තරන් නෑ මොන්න මේ රත්තරන් මේ තියෙන්නේ. එතනින් රත්තරන් තියනවද? නෑ මේ රත්තරන් මම ඒකෙන්මයි ගත්තේ. එහෙනම් මේ ධර්මයත් එක්ක විමුක්තිකාමී චින්තනයක යෙදීමෙන් යම් කිසි දෙයක් ලැබිච්ච කෙනෙකුට පුළුවන්කමක් ලැබෙයිද බුදුන් වහන්සේ ධර්මයේ කියලා දෙන්න? ලැබෙන්නේ නැහැ. ඒකට අසාමාන්‍ය හැකියාවක් තියෙන්න ඕන. වෙන තැනක හොයපු කෙනෙකුට අර පසුකොට වෙන තැනක තිබිලා ඒකේ කැලුවද්ද ඔයිට හතරන් ගන්න අතන තියෙනවා. පෙන්වන්න බැයිද? එයාට පෙන්වන්න පුළුවන්. අය යා වෙන තැනක ඒ පසුකොට තිබිලා එයාට අර මේ බොරළු කැලේ ටික හම්බුනේ හතරන් කියලා. ඒ නිසා එයාට පෙන්වන්න පුළුවන් අන්න අතර තියෙනවා. ඊට වඩා හොඳ දෙයක්. දැන් එයාට කියලා හොයන්න පුළුවන්. මොකද එයා ගිහිල්ලා වහගන්නේ නේ අරකින් තියෙන්නේ හොයාගන්න. වහගත්තත් එයා හොයනකොට ඒව හම්බ වෙනකොට කලින් හම්බෙච්චවමනේ. ඊට වඩා දෙයක් මේක තියෙන්නට ඕනේ. හැබැයි මේ තන හොයන්නේ නැතුව වහගෙන හොයපු කෙනාට නම් ආයිතින් හම්බෙන්නේ අර ටිකමයි. ඒකයි භයානකම මේ ලෝකයේදී මොකද්ද? ධර්මය විකෘති වීම. යම් කිසි කෙනෙක් ගැඹුරු දේ සරලයි කියනවා නම් සරල දේ ගැඹුරුයි කියනවා නම් වරද්දවා ධර්මයේ ගත්තා නම් ditthya suppati විද්දා වෙලා වැරදි පැත්තට යමු වුණා නම් අහිතාය අසුකාය දේව මනුස්සාන සංවත්තති. වෙන්නේ නැද්ද එතකොට? වෙනවා. ඒ කියන්නේ කොච්චරනම් අපිට සුපරික්ෂාකාරී බවක් තිබි. ඇත්තටම සුපරික්ෂාකාරීකම ලොකුවට දාන්න දෙන්නේ අර මේ හොඳට රත්තරන් ටික පේන්න තියෙනවා. පස්සේ තියෙන්නේ පස්කොලින් වහගන්නේනේ. ඉතින් ඒ රත්තරන් ටික බැලුවා නම් ඉවරයි වැඩි. ඒක පිරිසිදුව සුපරිසිදුව තියෙද්දී අපි මේ ටික දාගන්න එකයි වැරද්ද තියෙන්නේ. නැතුව ආයේ මොකක්වත් මේ අර සූක්ෂම බවක් කියන කතන්දරයක් නැහැ. අතෙන්ද විතරක් ගිහලා බැලුවා නම් සම්පූර්ණයෙන් හම්බ වෙනවා. අර ටික ඔක්කොම දාගත්තට පස්සේ ඉතින් කොහේ හම්බෙන්නද? ඔන්න ඕකයි වෙන්නේ. ඒක මේ කාලකාරාම සූත්‍රයේ මොනවද සවන්නද දැන් බුදුගුණ කියලා සදාව කියලා කියනවා. ඒකනේ. දැන් මේ මොනවද ධර්මයෙන් වෙන එකක්. සම්පූර්ණයෙන් තියෙන වෙන මොකද්ද ඒක? නෑ බුදුගුණත් කමන්නේ බුදුගුණ තිබ්බන. දැන් මේ බුදුගුණ කතා කරන්නේ. දැන් මේ බුදුගුණ කියන්නේ අර මේ කතාවට නෙමෙයි. බුදුගුණ කියන්නේ කතාවට නෙමෙයිනේ. බුද්ධ කියන්නේ බෝධියට.
බෝධිය කියන බෝධිය පෙන්නපු උත්තමයාගේ ගුණ තථාගතස්ස බෝධි කියන ගුණය තමයි අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචන. ඒකනේ තථාගතස්ස බෝධින් වූ ගුණය. දැන් හරිනේ. තථාගතස්ස බෝධින් වූ ගුණය හරි. දැන් මේ වෙන්නේ මොකද්ද? තථාගතස්ස බෝධින් වූ ගුණය යන්නේ කතා ටිකන්නේ. කතාවෙන් ගුණයක් හම්බ වෙනවා. ඒක හරියට මේ වගේ. දැන් ඔන්න දේශපාලඥයෙක් ඉන්නවා. මුගේ කිසිම ගුණවත්කමක් නැහැ. හොඳද? ගුණවත්කමක් නැහැ. තව එක්කෙනෙක් ඉන්නවා ගුණවත්. අපි හිතමු මේ දෙන්නම දැන් එකම විදිහට හරියම ලස්සනයි. එක්කෙනෙක් ගුණවත් එක්කෙනෙක් ගුණවත්කමක් නැහැ. මේ දෙන්නගෙම දැන් ඔන්න ගුණයක් දකින්න නැති කට්ටියක් ඉන්නවා. ඉස්සරහා අහගෙන. දෙන්නගෙම ගුණයක් දකින්නේ නැහැ. දකින්න දැන් ගුණයක් සිද්ධ වෙලා නැහනේ. දැන් මේ ඉස්සල්ලාම ආවා මේ දෙන්න. ඉස්සල්ලාම ඔන්න දැන් චන්දිල්ලන්ට හරි මොකට හරි ඉස්සල්ලාම අහසින් පාත්තල වගේ හරි ආවා. හැබැයි එක්කෙනෙක් ගුණවත් එක්කෙනෙක් ගුණවත් නැහැ. මේ දෙන්නගෙම එක්කෙනෙක් මොකද කරන්නේ? පුදුම විදිහට අරයාගේ ගුණය කියනවා. මෙයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, මෙයා මෙහෙමයි. ඒකත් අර කට්ටිය පිළිගන්නවා. මෙයාගෙත් කියනවා ගුණේ. මෙයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, මෙයා මෙහෙමයි. ඒ ගුණෙමයි කියනවා. ඒකත් අර කට්ටිය පිළිගන්නවා. දෙකම ඇත්තනේ. එයාලට දෙකම ඇත්තනේ. ඉතින් දෙකම යාලට ඇත්ත වුණාට දැන් ඔය කාරණාව අරයා කිරිය බලනකොට දැන් දෙකම යාල ඇත්ත කියලා අයලා අරන්නේ. දැන් මේ ගුණේ දෙන්නගෙම එකම විදිය ගුණ දෙක පෙන්නනවා. ඒ කියන්නේ අපට පුළුවන් ඕනනම් ඔය ගුණ ටික සිද්ධාර්ථ බෝධිසත්ව කුමාරයා වගේම තවත් වූ කෙනෙක් අලලත් කියලා දෙන්න. බැයිද කියලා දෙන්න? තවත් වූ කෙනෙක් අලලා කියලා දෙන්න පුළුවන්. අපට පුළුවන් සිද්ධාර්ථ කුමාරයා කවුද මේ අරක ශාස්ත්‍රවරයා කෙනෙක් එහෙම අලලා. සුනිත ශාස්ත්‍රවරයා එහෙම කෙනෙක් අලලා. අපිට ඒක දෙසිමා පුරුෂ ලක්ෂණත් අපි දාමුකද ඒක සාමාන්‍ය විචාර අමාරු ගන්න නෙමෙයිනේ. ඒවා ටිකක් දාලා අලලා කියලා දෙනකොට දැන් ඉතින් දෙකම එකක් නෙමෙයිද? දෙකම කට්ටියන්ට එකක් ඇහෙන්නේ. දැන් මේ කිසි කෙනෙක් මේ කට්ටියන්ගේ ಗುಣ හම්බ වෙලාද? හම්බ වෙන්නේ නැතු මේ හැමෝම ගිහිල්ලා කියනවා අන්න අරයා මෙහිමයි, අන්න අරයා මෙහිමයි, අන්න අරයා මෙහිමයි කියලා. ඉතින් අර කට්ටියයි කියනවා අරයා මෙහිමයි, අරයා මෙහිමයි. ඉතින් කිව්වට වැඩක් නැහැ. යම් කිසි කෙනෙකුට මෙයාගේ ගුණයක් දකින්න. දැන් අර කියලා දෙන්න ඕනේද? කියලා දෙන්න ඕනේ. ඉතින් ඒ ගුණය හම්බ වුණා කියන එක. අන්න ඒ වගේ තමයි බුදුරණාහිගේ ගුණේ නේ. ගුණේ කියවිල්ල නැතුව ගුණයට හම්බෙන්න ඕනේ. අපට ගුණේ කියවිල්ලකට නෙමෙයි හම්බලා තියෙන්නේ. අන්න කීර්ති සද්දෝ. කීර්ති සද්ද නේද? ගුණේ කියවිල්ලක් ලෙස හම්බියත. ඉතින් ගුණේ කියවිල්ලක් ලෙස හම්බුණාට ගුණේ කියලා හම්බෙලා නෑනේ. ගුණේ බුදු ගුණේ කියලා හම්බෙන්නට ඕනේ. ගුණේ කියලා හම්බ වෙද්දී අර්ථයක් වෙන්නේ නැද්ද? දැන් අරයාගේ ගුණවත්කමක් ඉස්මතු වෙනකොට කෙනෙකුට අර්ථයක් වෙලානේ. ගුණේ හම්බ වෙන්නේ අර්ථයකුත් එක්ක. අර්ථයත් එක්ක ගුණේ හම්බ වෙනවා. නැත්තම් ගුණය කියවිල්ලක් විතරයි. අවසානයේදී දැන් අරයා ගැනත් එහෙම කිව්වනේ. වැරද්දක් කරගම් පයින් ගහලා යනවනේ. අන්න ඒකට අවසානට වැටෙන්නේ ඕකත් එක්කනේ. දැන් ඕකට වෙන්නට ඕනේ ඔය හොඳට මේ බැහැගෙන වැඩ කරන සේරටම මැරෙන්න ඔන්න මෙන්න ආසන්න වෙලා කියන්නේ වයසට කියලා නෙමෙයි තරුණ කාලේ නිකන් ලොකු ලඩක් දුකක් හැදිලා මොන දැන් පින්දහම් හැමදේම කරන්න තියෙන සේරම කරනවා බුදු ගුණ හිතනවා එන්න හැමදේම විනාශෙලා බලන්න පොඩ්ඩක් හරි මේකේ මේ ඒ කියන්නේ අපි හිතමු හිතරත් බාහිරෙන් දැන් අපි කයටනේ බාහිරින් ප්‍රශ්න අරබුදු හෝ ගාලා එනවා අරහෙන් විවේචන මෙහෙන් ප්‍රශ්න අරහෙන් පීඩා අරහෙන් ඒ හැම එකම වෙනවා හැම එකම වෙද්දි දැන් අර ගුණේ හිතනවා බලන්න පුළුවන් වෙනෝනේ අන්න ඒ වෙලාවට දැන් විශේෂයෙන් ප්‍රශ්න අරබුද අර කායික එක නම් පොඩ්ඩක් හරි දරාගෙන ඉන්නවා මානසිකව එන ආතති ඔන්න ඕකත් එක්ක බලන්නට ඕනේ අර ගුණයත් එක්ක මොකද්ද වෙන්නේ කියලා අන්න එතකොට තමයි ඉතින් මම මෙච්චර කරානේ කියලා අන්න ටික ටික හැදෙන්නේ ඊළඟට ටික ටික හැදිලා තමයි අනිත් පැත්තට යන්නේ. ඊළඟ ජීවිතේදී ඒක ෂෝක් එකට යනවා ඊළඟදී. අනිත් පැත්තට. ඊළඟ ජීවිතේ යනකොට. මොනක් එක්ක සමාධියනේ පුරාංගම වෙනසයි. පුරාංගම වෙන්නේ අනිත් පිටපස්සු වෙන්නේ නෑ. කිසිම විදියකින් සම්මාදිට්ඨිය පූර්වාංගම වෙද්දී සතිය වීරිය පෙරපසු කතන්දරයක් නෑ. ඒ කතාව දැම්ම ගමන්ම කාලික බවත් එක්ක ඉඳලානේ. මාර්ගයේ කාලික වෙලා. කාලික බවකට යෙදුනේ කෙනෙක් ඉඳලා මැනපු නිසා. ඒ කියන්නේ කාලික බවයි
අංග වෙන් වශයෙන් යෙදීම කියනකොට තව කෙනෙක් මෙහෙ ඇදලා අන්න අරයාවා මෙන්න මෙයාවා කියලා මෙහෙ ඉඳලා කෙනෙක් මයින්ඩත් ඕනේ. එතකොට එහෙනම් අත්ත බවත් යෙදිලා කාලික බවත් යෙදිලා සක්කාය නිරෝධයත් නෙමෙයි අකාලිකත් නෙමෙයි. ඒ දෙකම යෙදින්නේ පොඩි බබාගේ වැඩිහිටියගේ ඒ විතර ගොඩනගන කාලේදී ඒක පසුබිම් නෑ. අර මෙහෙමයි. එයාලගේ සන්නහස එයාලගේත් ওই විදිහටම තමයි. දැන් අපිට කතා කරන්න අයිතියක් නැහැ. අපි මේ පැත්තේ ඉඳලා කතා කරනකොට මේ පැත්තේ සිට අපි කතා කරනකොට ඒ පැත්ත අපි කතා කරන්නේ ඇත්තක් ගැනනේ. ඉතින් පෙරපසුවීම් හරි පුජ්‍යලේක් හරි කියන කාරණා අපි කතා කරන මේ පැත්තේ ඉඳලා ඉන්නා වූ කෙනෙක් තිබෙන්නා වූ කාලයක් කියලානේ. එතකොට අපිට මේ පැත්තේ ඉඳලා ඒක කතා කරන්න අයිතියක් නැහැ. එතනදී ඒ කාරණාව අපිට ඒ කියන්නේ ඒකට විශ්ලේෂණයක් කරන්න බෑ. අහන කියන කෙනාට. ඒ කියන්නේ ඒ කාරණාව දැන් අපි හිතමු ධර්මයේ පැත්තේ ඉඳලා බලනකොට පුතඥන කෙනෙකුට ඒ කියන්නේ අපිට පුතඥයෙක් කියනවා ධර්මයේ පැත්තේ ඉඳලා බලනකොට පුතඥන කෙනාට අතන අන්න කෙනෙක් ඉන්නවා ඒකට අන්න විමුක්ති මාර්ගයක් තියෙනවා අන්න එයාට මෙහෙමයි කියලා එයාට මේ පෙරපසු වෙලා මේක හට ගන්නවා ඒ කතාව හේදෙන්නේ. විඥා මාර්ගය හැටියට කියනකොට තමයි මාර්ගයේ දැන් කාලික කියන නිර්වචනයක් එක්ක නෙවෙයි කතා කරන්නේ මාර්ගය හැටියටනේ. මගේ පොඩි ළමයාට ඒක මිච්ඡා මාර්ගය කියලා කියනවා. ඒක තමයි මාර්ගය හැටියට කතා කරද්දී කතාවේදී කතා කරන්නේ කාලික බව දාලා නෙවෙයි මොකද ඇත්ත පැත්තෙන් කතා කරන්නේ. මාර්ගයේ මිච්ඡා. එතකොට ඇත්ත පැත්තෙන් කතා කරන නිසා කාලික දාලා කතාවක් නෙවෙයි. ඒක දාලා කතා කරන්න බෑ. යෙදිච්ච කෙනාට යෙදේවි. ඒක අපට අදාළ නැහැ. යෙදෙන කෙනාට ඒක එයාගේ දෘෂ්ටියනේ. එතකොට එයා දකින්න විදිහත් එක්ක. හැබැයි මේ පැත්තේ ඉඳලා කතා කරනකොට මේ පැත්තටනේ මිච්ඡා මාර්ගය කියන යෙදීම යෙදෙන්නේ. එතකොට මේ පැත්තට මිච්ඡා මාර්ගය කියන යෙදීම යෙදෙනකොට මිච්ඡායිකෙත් කාලික නැහැනේ. දැන් මිච්ඡා කියන කාරණාව යෙදුනේ සංකත සකස් වීමක් කියන කාරණාව එක්ක විනා වෙනම වූ කාරණාවක් නෙමෙයිනේ. දැන් එයාලට ඒක මිච්ඡා නැහැනේ. ඒ පැත්තේ ඉඳලා යනකොට. එතකොට මිච්ඡා නැති කාරණාව එක්ක එයාලා සම්මා කෝණයත් එක්කනේ. එතකොට ඒක සම්මා කෝණය කියන නිර්වචනයෙන් එයාලට කතා කරන්න ඒ කතාව අපිට මෙහි ඉඳලා කතා කරන්න බැරි වෙනවා. ඒක සම්මා කෝණය කියලා මෙහි ඉඳලා කතා කරා. එතකොට එයාලගේ සම්මා කෝණය නම් ඒ කෝණයේ මේ පැත්තේ ඉඳලා පැති දෙකක් ඒක. මෙහෙන් මිච්ඡා කෝණය කතා කරනවා. මෙහෙන් සම්මා කෝණය කතා කරනවා. ඉතින් සම්මා කෝණය කතා කරද්දී එයාලගේ තියෙන කාරණා අපට සම්මා පැත්තෙන් විග්‍රහ කරන්න බෑ. මොකද මෙහෙන් මිච්ඡා පැත්තෙන් දකින නිසා. කියලා දෙන්න පුළුවන් තියෙන අහුණා වැරදුනා කියන දේ අර සක්කාය කියන නිර්වචනයේ එක ඒ ධර්මයේ ගුණය ඉස්මතු නොවන කරුණ මෙන්න මේ ටික කියන කතාවෙන් ඉස්මතු වුණා නම් ඒක හැරෙන්න වෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ මොනවා හෝ කියන ක්‍රමෙන් ඉස්මතු වෙන්නට ඕනේ සක්කාය කියලා. ඉස්මතු වෙන්නට ඕනේ අර කාලික ඒ කරුණ ටික ඉස්මතු වෙන්නට ඕනේ. වැරදීනේ. ඒක වැරදි කියලා කියන දෙන්න විතරයි පුළුවන්. එයාලගේ පැත්තෙන් මේකෙදි සිදුවෙන කාරණාවේ සාධාරණ වූ සම්මා පැත්තක් කියලා කතා කරන්න බැරි වෙනවා. මේ පැත්තේදී ඒක වැරද්දක්. ඒ කියන්නේ ඒ යෙදීම වැරදි. ඒ යෙදීම වැරදි කියන එක විතරයි කියලා දෙන්න පුළුවන්. අනිපරිවර්තන කියන පරිදාන්ත කියන්නේ අනිත්‍යයත් එක්ක කතා එන්නේ පැහැදිලි කාරණා කියන සම්මාදියත් එක්ක ඊට පස්සේ වෙන්නේ නැහැ කියන කාරණේ පැහැදිලි. ඊයයි මොනේ විදිහට එක්ක විතරක් වගේ අනිපරිවර්තන කියන පරිදාන්ත ඒක නම් සන්නස දැන් ඒ කරුණුවට කතා කරන්න ඕනේනේ. දැන් දැන් අපි පැනෙව්වා. කරුණුවටක් තියෙනවා. වෙන් කරලා පෙන්නවා. පෙන්නපු වෙන් කරපු කාරණාව ටික විස්තර කරන්නට ඕනේ. ඒක සංකතයක්. මාර්ගය සංකතයක්. සංකත මාර්ගයේ පෙන්නවා. පෙන්නපු දේ විස්තර කරනවා. විස්තර කරපු දේ බෙදලා දක්වනවා. එතකොට ඒ පදනමත් එක්කනේ ඔක්කොම යන්නේ. සිදුවීම කියන කාරණාව එක්ක නෙමෙයි. ඒ ඔක්කොම අර පෙන්නලා බෙදලා පෙන්නන කාරණාව එක්ක යන්න තියෙන වැඩ පිළිවෙල. නැත්තම් ඒවා තියෙන එකක්, ඒ කියන්නේ එහෙම එකක් නෙමෙයි. දැන් වික්‍රේ කියන සංසංශ
අනපායෝ අනපායෝ අනිසිතෝ ඒ විග්‍රහය නේද? ඒ විග්‍රහය තමයි. එතකොට ඒ දැන් ඇත්තරම දිට්ඨියට කිට්ටු වුණා නම් ඇහැට කිට්ටු වෙනවා. විඤ්ඤාතයට කිට්ටු වුණා නම් වෙන කරන්න ක්‍රමයක් නැහැ. විඤ්ඤාතයට කිට්ටු වෙනවා කියන්නේම මන කිට්ටු වුණා කියන එක. එතකොට අනුපාය වෙන කිට්ටු වෙන්න එකක් නැහැ නේ. කිට්ටු වුණා කියන්නේ මන කිට්ටු වුණා. එතකොට අර උපාය, උපය, උපාදාන, අබිනිවේෂ විනිබද්ධ වෙනවා. අනුපායෝ අනපායෝ අනිසිතෝ කියනකොට අන්න ඒකත් එක්ක අර කිට්ටු වීම නැහැ. ඉතින් ඇත්තටම මගේ වෙන එකක්ම නෙමෙයිනේ. ඒ කියන්නේ අපට කිසිදු විදියකින් මම නැත්නම් තමා කියන නිර්වචනය ඔය හයෙන් තොරව කතා කරන්නම බෑනේ. ඔය හයෙන් තොරව ඉතින් ඔය හය නෙවෙයිනේ. ඒ ඉක්මවීමනේ. එතකොට බලන්නකො මේ ඇත්තට මේ කියන කියමන් ටික එකම බලනකොට මේ කෙනෙක් නැති වෙනව නෙමෙයිනේ. කෙනෙක් නැති වෙනවත් නෙමෙයි. කෙනෙක් සෝතාපන්න වෙනවත් නෙමෙයි. කෙනෙක් ඊතර වෙනවත් නෙමෙයි. ඒ කියන්නේ ඒ කියම තුළම අර අවංකවම බැලුවොත් අපිට බුදුරණවහන්සේ ගැන ගෞරවයක් හැරෙන්න වෙන 아무තු වෙන මුකුත් වෙන්නේ නැහැ නේද බලන්න. ඒ කියන්නේ දැන් අපිට මුකුත් වෙන්නේත් නැහැ. අපි ඊතර වෙන්නේත් නැහැ. අපට මුකුත් ලැබෙන්නේත් නැහැ. අර අසාමාන්‍ය හැකියාවක් තියෙන උත්මයෙන් ගැන ඒ පැහැදීමක් කියන එකයි ඒකේ පරයය ගැන පහදින එකයි ඒ ප්‍රතිපදාවට. ඒ ටික හැරෙන්න වෙන මුකුත් වෙන්නේ නැහැ. ඊළඟට වෙන්නේ ඒකත් එක්කම අනුගත හික්මීමක් කියදෙනවා. ඔන්න ඔය ටික විතරයි නේ. අන්න සෝතාපට්ටි යංග. ගංගාවට පැන්නනම් මුහුදට යනවාමයි. නැද්ද? ගංගාව දිනේ මුහුදට යන්නේ නේ. ගංගාවට පැනනම් මුහුදට යනවා. අපි ගංගාව කියලා වෙන එකකට පයින්නවා. පැනලා පීනනවා. යන්නෙත් නෑ පීනනවා මොකක් හරි කරනවා. ගංගාවකුත් නෙමෙයි ඒක. ගංගාවක් කියලා නිකන් හරියට අපි හිතමු මේ පාරක් කියලා. නිකන් කොළඹ පැත්තේ කොළඹ මුහුදනේ කොළඹ තියෙන මුහුදනේ. ඉතින් කොළඹට මුහුදට යන්න කියලා තාර පාට වයින්නවා. යන්නෙත් නෑ දැන් ආයේ යන්න කියලා දැන් මේකත් යන්න කොළඹට යන්නේ කියන්නේ කොළඹනේ මුහුද තියෙන්නේ. වෙන කොහෙවත් මුහුද නෑනේ. කොළඹ තියෙන්නේ. ඉතින් කොළඹට මේ යන්න අරකට පැනලා නේ කිව්වට යන්නේ නෑනේ. දැන් එන අපි යන් කියලා ඒකවර පීනන විදිහට පීනනවා. පාරට පැනලා. ඒ යන්නෙත් නෑ. දැන් තුවාල වෙනවා රිදෙනවා. අන්නේ වගේ වෙනවා. හැබැයි ඉතින් ගංගාවට පැනනනම් පීනුවොත් හොඳට යනවා. නොපීනුවත් යනවා. නේ? පීනුවොත් හොඳට යනවා. නොපීනුවත් යනවා. ඒක මුහුදටම යනවනේ. අර කොළඹට යනවා කියන කාරණා කොළඹ දැන් අපි දැන් දාගන්නවා මුහුද කොළඹ මුහුදක් තියෙනවා. කොළඹ මුහුද තියෙනවා නම් මුහුදට යන්න පුළුවන් කොළඹට ගියාම. එතකොට මුහුදට යන්නේ ගංගාවකට වැටුනහම. වැටිච්ච ගංගාව අනිවාර්යෙන් මුහුදටම යනවා. ඉතින් කොළඹට යන පාරට ගියාමත් අනිවාර්යෙන් ඒ පාරට කොළඹට යන්නේ. මොකද මුහුද තියෙන්නේ කොළඹනේ. ඔය විදිහට යන්න ගියාට යන්නේ නැහැ. අන්න ඒ විදිහටයි අද යන්නේ. මොකද අර මේ ගංගාවක් කියන හරි පිළිවෙලට හොයාගන්නත් ඕනේ නේ කියලා. මේ කැලේකට කියලා ගංගාවල් නැහැනේ මේ අපි දැන් ඉන්න පළාත්වල. ඒක තියෙන්නේ හරියට මුහුදට යන්න ඒ ඔක්කොම බලාගෙන යන්න උන්ට අමාරුවෙන් ගංගාවට බහින්නත් ඕනේ. එහෙනම් ඉතින් ඇති